තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. සමනස මේ දැන් ඇත්තටම මේ සුවන් මාර්ගයට එන්නේ නැතුව ස්වාමීන් වහන්සේ සක්කාය දිට්ඨිය තේරෙන්නේ නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ ඒකටත් දැන් මොකක් හරි ප්‍රතිපදාවක් පැත්තට එන්නේ එක්කෙනෙක් නේ ස්වාමීන් වහන්සේ හිමින් දැන් ඔය මාර්ගයට ඇවිල්ලානේ ඔක තේරුම් ගන්න. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඊට මෙහා කට්ටියට පටිච්චසමුප්පාදයක් ගැන කතා කරලා වැඩකුත් නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ සෝවන් මාර්ගයට එන එක්කෙනා පටිච්චසමුප්පාදය යම් ආකාරයකින් දකින්නවද? ඒත් නෑ. එයාට කතන්දරයක් එයාට අදාළ වෙන්නේ නැහැ නේ සර්. පටිච්චසමුප්පාදය අදාළ වෙන්නේ නැහැ. එනේ පටිච්චසමුප්පාදය කියන එක සෝතාපන්න මාර්ගයට ආව කෙනාට පමණමයි අදාළ වෙන්නේ. සෝතාපන්න ඒ කියන්නේ සක්කාය දිට්ඨිය හම්බෙච්ච කෙනාටමයි අදාළ වෙන්නේ. සෝතාපන්න මාර්ගයටද නැත්නම් මාර්ගයට ආව කෙනාට හොයන දෙන්නේ. ඔව් මාර්ගයේදී එතන පටිච්චසමුප්පාදය දකින්නවා සෝතාපන්න. අරයා මාර්ගයේදී හොයනවා. හැබැයි ගැළපීම නැහැ. ගැළපීම නැහැ. එයාගේ චින්තනය ඒකට අදාළ කියන්නේ යාට එච්චර හිවිල්ලක් තියෙනවා. ඒ හිවිල්ලටයි පටිච්චසමුප්පාදය දෙන්නේ. ඒක තුලින් තමයි අර විචක්ෂණය ඔක්කොම ටික හැදෙන්නේ. මේ කියන කරුණු කොහොමද වෙන්නේ කියන එක. එතකම් පටිච්චසමුප්පාදය ගත්තට ඇත්තටම පටිච්චසමුප්පාදයේ කීප කාරණා එකක්වත් අහුවෙන්නේ නැහැ. මොකද දැන් බාන කොතනකවත් දේශනාවේ නැහැනේ මේ සද්ධානුසාරේ වීම සඳහා පටිච්චසමුප්පාද විග්‍රහය පිළිබඳව. චක්කුං අනිච්චං අදිමුච්ඡති. ඒ කියන්නේ ඒකට යොමු වීම සඳහා අවශ්‍ය ටිකක් විතරයි තියෙන්නේ. පටිච්චසමුප්පාද ගැන කතාවක් නෑ. පටිච්චසමුප්පාද ගැන කතා කරන හැමතැනම තියෙන්නේ ඒ පටිච්චසමුප්පාදයක් අල්ලගෙන හොයන්න පුළුවන් හැබැයි. හැබැයි හොයන්නේ සක්කාය දිට්ඨි ප්‍රශ්නෙටනේ. එයා සෝතාපන්න නෙවෙන්නේ. දැන් පටිච්චසමුප්පාදය අල්ලගෙන හොයන කතාවෙත් හැම වෙලෙම කියන්නේ සෝතාපන්න මාර්ගයේ කතාවක් කියන්නේ සෝතාපන්න වෙනවා කියන්නේ. එහෙනම් සෝතාපන්න වෙන්නේ මාර්ගයේ ඉන්න කෙනා අනික් කෙනා නෙමෙයි. එහෙනම් මාර්ගයේ ඉන්න කෙනාට තමයි ඒ විමසීම අදාළ වෙන්නේ. එතකන් තියෙන්නේ අවංක ඒ කියන්නේ ඇත්තටම ප්‍රශ්නේ හොයාගන්න. ඒ ප්‍රශ්නේ හොයා ගැනීම කියන කාරණාවට දැන් ඇත්තටම බලන්නකො බුදුරණවහන්සේ කොච්චර කියලා තියෙනවද මේ දුරු කරේ සක්කාය දිට්ඨිය කියන කාරණාව. ඊළඟට ඒකට ප්‍රඥාව උදා වෙන්න හේතු වෙන්නේ සද්ධර්මයි යෝනිසමනසිකාරය කියන කාරණාව. එතකොට එහෙනම් සක්කාය දිට්ඨිය කියන කාරණාව හම්බ නොවන තාක්කල්ම ඒක ප්‍රහාණය කිරීම සඳහා වැඩ පිළිවෙලක් හම්බෙන්නේ නැහැ. හැබැයි සක්කාය දිට්ඨිය කියන කාරණාව ලේබලයකින් තොරව අවංක ප්‍රශ්නයක් වෙනට. අනිවාර්යෙන් අපිට ප්‍රශ්නයක් આવත් කියන්නේ ගත්ත ප්‍රශ්නයක් කියන කාරණාව මේ සක්කාය දිට්ඨිය ප්‍රශ්නේ විශාල ප්‍රශ්නයක්නේ. ප්‍රශ්නයක් කියන කාරණා අපි ඕන ගෙදර ප්‍රශ්නයක් බලන්න. ගෙදර ප්‍රශ්නයක් අත උත්තරයක් හොයනවනේ. අපිට මොන ප්‍රශ්නයක් අත උත්තරයක් හොයන්නේ. ඒ වගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඊටත් වැඩි ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඒක අවංකම ප්‍රශ්නයක්. එතකොට මේ ප්‍රශ්නේ බවට හම්බ වීමට අපට මූලික දේ තියෙනවා. ඒ කියන්නේ සංසාර බය කියන කාරණාව. ඊට පස්සේ මේ සසර පැවැත්ම පිළිබඳ කාරණාව. ඊට පස්සේ බුදුරණන් වහන්සේ පෙන්නනවා තමන්ගේ පැත්තරමනේ දැන් ධර්මයෙන් යහන්නේ. ධර්මයේ ගුණේ හැම එකම දින් තමන්ගේ පැත්තට පෙන්නලානේ. දැන් තමන්ගේ පැත්තට යමු වෙන්න තියෙන්නේ. තමන්ගේ පැත්තට හරියටම යමු වෙද්දි හම්බෙන එකම දේ සක්කාය දිට්ඨිය. පිට දෙයින් අයින් වෙන්න දඟලනකොට සක්කාය දිට්ඨිය හම්බෙන්නේ නැහැ. තමන්ගේ පැත්ත හරියට වෙනකොට සක්කාය දිට්ඨිය හම්බෙනවා.
පිට දෙය කියනකොට භෞතික විතරක් නෙමෙයි. මානසික ගොරෝසු විතරක් නෙමෙයි. දැන් අපිට භෞතික දේයන් වල මානසික ගොරෝසු දේ කියන කාරණාවත් අපි අයින් වෙනවනේ. ඒකත් නේ මානසික සියුම් දෙයක්. ඒකවල මානසික සියුම් දෙයක් දැන් අපිට හොඳට හිතලා බලන්නකෝ. අරමුණකින් තොරව අපිට කවදාවත් මනස කියන කාරණාව ගෝචර වෙන්නේ නැහැ. අපි අරමුණ මනස කියන කාරණාව අපි දමාගෙන හොයනවා කියලා අපි හම්බ වෙද්දී අපි අරමුණ කියන කාරණාව නම් හොයන්නේ රූපේ හොයනවා වගේම තමයි. ඇහැට රූපේ හොයනවා වගේම තමයි. එහෙනම් අරමුණ ගැනම නම් හොයන්නේ ඇහැට වෙන රූපේ හොයනවා වගේමනේ. ඒතකොට ඒක කොච්චර ඉවත් වැඩක් වෙන්නේ නැහැ. එතකොට නම් ඒ පැත්ත සම්පූර්ණයෙන් අතහැරෙන්නට ඕනේ. ඒක සම්පූර්ණයෙන් අතහැරලා තමන්ගේ පැත්තටම එන්නට එනවා. තමන්ගේ පැත්තට එනකොට අනිවාර්යෙන් තමන් කියන කාරණාව ඒ කියන්නේ තමන්ගේ පැත්ත කියන වචනේ නිර්වචනීයම කියවිල ඉවරයි තමන් කියන කාරණාව අහුවෙලා ඉවරයි. යමක් කියන එකට වඩා තමන් කියන එක. අපිට යමක් කියන කාරණාවේ හොයනකොට අපිට තමන් නැහැ කියලා හම්බුනවා. නමුත් ඒක ඇහුවට අන්න එහෙම එකක් වෙනවා. ඔව් යමක් කියන කාරණාවෙන් තමන් නැහැ කියලා. හැබැයි තමන් නැහැ කියලා හම්බ වෙන්නේ තමන්ට. තමන්ට හම්බ වෙන්නේ. එහෙම තමයි. එතකොට තමන් ගැන නෙවෙයි හිවිලා තියෙන්නේ. යමක් කියන කාරණාව ගැන නෙවෙයි. යමක් ගෝචර වන්නේ තමන් කියන එකත් එක්ක. ඒතර බලන්න තමන් ගැන හොයනවා කියන කාරණා කොච්චර සියුම්ද කියන එක. දැන් ඊයර අර අහපු කෙනාගේ ප්‍රශ්නෙත් කියලා ගොඩාක් ඊට පස්සේ තමයි හිතුනේ එහෙනම් මෙතන වෙනම දෙයක් හොයන්න තියෙනවා. ඒ question බංගලාදේශ කෙනෙක් කතා කරලා කියමු. මේ සමිනස ටෙලිෆෝන් එකෙන්. එතකොට ඒ කියන්නේ තමන් කියන කාරණාව හොයන්න ලොකු ඒ කියන්නේ දැන් අපි දැන් මේ මෑත කාලේ තියෙන මේ සියලු විස්තර හම්බෙලා තියෙන්නේ මට තමන් බව හම්බ නොවන විදිහට බාහිර දෙයක් වෙන එක. මට තමන් බව හම්බ නොවන විදිහට බාහිර දෙයක් හිවිල්ලා. හැබැයි හිවිල්ලෙදිත් මට හම්බ වෙනවා තමන් බව හම්බ වෙන්නේ නැහැ කියලා. එහෙමත් වෙනවා. ඒකනේ තියෙන්නේ මේක තියෙන මේක ඒකේ බුදුරණාහි දේශනා කරන්නේ මේක අර උදාහරණේ පෙන්නලා කොච්චර සූක්ෂමද කියලා. ඒක නැත්තසයි. ඒ තමන් බව නැති බව තමන්ට හම්බ වෙනවා. ඒ බලන්න මම අර එක වැඩසටහනකදී කිව්වා මම හිතන්නේ. රූපය ගැන හෙව්වහම ඇහැ තියෙන රූපයත් එක්කනේ. එහෙමයි. දැන් රූපය ගැන හෙව්වහම රූපයක් දැක්කම රූපයත් හැරුවොත් එහා කතා කරන්න බෑනේ. එහෙමයි. එතකොට ඔන්න දෙකම අතහැරන්න බැරි වෙනවා. හැබැයි හේවේ රූපේ ගැන. රූපේ ගැන හොයද්දී ඇහැ ගැනත් අතහැරනවා. එහෙමයි. එතකොට දැන් තමන් බව කියන කතාව අතහැරෙනවා. අහුවෙන්නේ. එහෙමයි. සද්ද ගැන හොයද්දී ඒත් එච්චරමයි. ඉතින් අරමුණ ගැන හොයද්දී තෝකනේ. එහෙමයි. ඒත් ඔක හොයද්දී හම්බ වෙන්නේ නැහැ තමන් කියනවා. හැබැයි තමන් කියලා අහුවෙන්නේ නැති බව හම්බ වෙනවා. ඒ කියන්නේ තමන් කියලා අහුවෙන්නේ නැහැ කියන කාරණාව හම්බ වෙනවා. ඒකත් ආරම්භණයක්මයි. ඒකත් ආරම්භණයක්මයි. ඉතින් රූපය කොහොමද ඇහත් එක්ක තියෙන්නේ? ඇහැ ගැන හොයද්දී රූප ගැන වෙලා දාලා නැහැ. ඒත් ඉක්ම වෙනවා. ඒක බලන්න මේ ක්‍රම දෙක ඇහැ ගැන හොයනකොට රූප ගැන නැතුව. ඔව් එතකොට මේ දෙක මත ඒත් අතහැරෙනවා. ඒත් අන්න එතනදී අතහැරෙන එක තමයි අනාත්මය. අතනදී අතහැරෙන ඒ කාරණාවේදී හම්බ වෙන්නේ. කොහොමත් රූප ගැන හොයද්දී ඇහැ හම්බෙන්නේ නැහැ. ඇහැ ගැන හොයද්දී රූපය හම්බෙන්නේ නැහැ. රූප ගැන හොයද්දී ඇහැ හම්බෙන්නේ නැති වුනහම අනාත්ම කියලා Tamanට හම්බ වෙනවා. ඇහැ ගැන හොයද්දී රූපය හම්බෙන්නේ නැති වුනහම හැබැයිම අනාත්මය හම්බ වෙනවා. ඇයි හොයන්නේ ඇහැ ගැන? අනිත් වගේ අරමුණු ගැන හොයද්දී මනස කියන කාරණාව අතහැරලා අනාත්මයි කියලා හම්බ වෙනවා. හැබැයි ඒක හම්බෙන්නේ කියනවා. හම්බවීමක් තියෙනවනේ. මනස ගැන හොයද්දී අරමුණු ගැනත් ඉක්ම වෙනවා. හැබැයි එතන හම්බ වෙන්නේ හම්බවීමක් නෙමෙයි ඊතරවීමක්. ඊතරවීමක් කියන එකයි ප්‍රතිඵලයේදී හම්බ වෙන්නේ. අතන හම්බවීමක් හම්බ වෙනවා. මෙතන ඊතරවීමක් හම්බ වෙනවා. ඊතරවීමයි හම්බවීමයි කියන දෙක. ප්‍රශ්නේ තියෙන්නේ සක්කාය දිට්ඨිය අහුවෙන්නේ නැතුව වැහිලා මේ වැඩේ වෙන එක. වෙන්නේ එකයි. සක්කාය දිට්ඨිය අහුණා නම් ඒක විශාල ප්‍රශ්නයක්. සක්කාය දිට්ඨිය අහුණ තැනදී ඒක විශාල ප්‍රශ්නයක්. ඒක කියලා නෑ. අන්න ඒක විලා නෑ. දැන් ඒක අපි කියන බොරුවට කියන වෙන මුලාවක දැන් මේ මොකක් හරි එකක් කරනවා. ඔව්. හැබැයි ඒක හරි. ඒ කියන්නේ ඒ මුලාව නෑනේ එතකොට. එහෙමයි සරයි.
ඒ මුලාව නැහැ. ඒ මුලාව නැති වුණාට වෙන මුලාවක් තියෙනවා. ඒක හොයන්න. ඔන්න ඔතෙන් නෑ පටිච්චසමුප්පාද දෙන්නේ. ඒ හිවිල්ලට. දැන් බලන්න හොඳට ඉතල පටිච්චසමුපාද ගැන හොයාගෙන යනකොට අපට පටිච්චසමුපාද ගැන හොයනකොට අපි අනිවාර්යයෙන්ම අපි හිවිල්ලේදී අපට හම්බෙන්නේ බාහිර දෙයක නිර්වචනය කරන්නේ. මම වරක උදාහරණයක් කියනවා. කයක් ඇති බව. පටිච්චසමුප්පාද කයක් ඇති බව හම්බෙනකොට කයක් ඇති බව කියනකොට එක්කෝ මනස ධම්මාරම්මයකට හම්බෙලා. කයක් ඇති බව කියන්නේ. එතකොට අපි මේ කයක් ඇති බව කියන කාරණා අපට මනස ධම්මාරම්මණයකට හම්බෙච්ච දෙයක විග්‍රහ කරන්න යන්නේ. හැබැයි කයක් ඇති බව කියන කාරණාව ඒිට එහා විග්‍රහයක් දීලා තියෙන මුද්‍රණාංශ. මනට ධම්මාරම්මණයකට හම්බෙච්ච කයක් ඇති බව කියන එක නෙමෙයි. ඒක හම්බ වීමෙන් හම්බෙන්නේ මනට හම්බ ධම්මාරම්මණයක මොන එක. නැතුව සක්කාදිටික් මොන එක නෙමෙයි. ඉතින් ඔන්න ඔය සූක්ෂම භාවය අල්ලගන්න ඉතින් බලන්න මෙතනනේ මූලිකම තැන. මේක තේරුම් ගන්න එකනේ. ඒ කියන්නේ බුදුරණස් කියනනේ සක්කාය දිට්ඨිය බව නොදන්නාකමම සක්කාය දිට්ඨිය බැස ගැනීම කියනවා. දැන් මට තේරෙන්නේ සමහරවිට අපි සක්කාය දිට්ඨිය කියලා වෙන එකක් ආරූඪ කරගෙන වගේ. ආන්න හරි. දැන් බලන්නකො රාගය වුණාම අපට ආරූඪ කරගන්න දෙයක් නැහැ. ඒ වගේ වෙන්නට ඕනේ. රාගය වුණාම ආරූඪ කරගන්න දෙයක් නැහැ. අන්න ඒ වගේම දෙයක් වෙන්නට ඕනේ. අපට සක්කාය දිට්ඨිය කියලා ලේබල් කිරීමකින් තොරව ප්‍රත්‍යක්ෂ සක්කාය දිට්ඨියක් හම්බෙනවා. හැබැයි ඒක වෙන්නේ අපි මේ වගේම ගෝචරත්වය හරහා බලාගෙන යනකොටම ඒකමයි. අර අපි ඒ තරම් සියුම් විදියට ඒක බලන්නේ කොහෙම නැති මොකක් හරි අර උඩින් ඇවිල්ලා වහලා දාලා මොකක් හරි එකකින් වහන එකයි කරන්නේ. වහන එකයි කරන්නේ. අපි මේ ක්‍රමෙමයි. හැබැයි මේ ක්‍රමේදී අර පැත්ත නැතුව මේ පැත්ත හිතන්න ඕනේ. පිටපැත්ත නැත්නම් අතුල් පැත්ත. දැන් ඔහොම බලන්න කල්පනා කරලා බලන්න අතුල් පැත්ත හිතනකොට ඕකනේ හොයන ක්‍රමේ. එහෙමයි. ඉතින් අජ්ජත බහිද්දා කියන එක මොකද්ද පිට කතා කරන දේ හතිපට්ඨානෙ. හතිපට්ඨානෙ අජ්ජත බහිද්දා කතා කරනකොට දැන් මේ පැත්තම හොයද්දි නම් කතා කරන්නේ. එහෙමයි. ඉතින් අනිත් පැත්තක් ගැන වඩන්නේ මොකද්ද? එහෙමයි. ඒකේ දෙන්නෙම නෑ. ඒකන කොච්චරනම් මුලාවක එක විග්‍රහ කරගන්නවද? අන්න ඒක ලස්සනට කරපෙනවා මේ පටිසමුප්පාදේ ඉතිය මේ මොකේද බාලපඬිත් අර ඉතියජ්ජන් කය බහිද්දා කියන නම ඒ කියන්නේ අපි ඇත්තටම කියන්නේ සකස් වෙච්ච රූපේනේ කතා කරන්නේ සකස් වීම කියන කාරණා අපි යන්නේ එතන කොහේ හරි තැනක මොකක් හරි ඒ කියන්නේ අපට බෑ මේ ලෝකේ මගින් පිට කියන කාරණාවෙන් තොරව බලන්න. ඇයි ගෝචර වෙන්නේ නෑනේ? හැබැයි හරි විදියට රුප්පණය කියන ඒක දකින්නවනම් එතකොට ඇත්තටම බාහිරේ හැලිලා ඇත්තටම පහම ඔය පහේම හරියටම අහුවෙනවා නම් බාහිර අදාළ නැහැ. බාහිර අදාළත්වයක් නැහැ. හැබැයි රුප්පණය කියන කාරණාව විඥානාති වෙන්න බෑ. පජානාති වෙන්න බෑ. විඥානාති වෙනව නම් රුප්පණේ නෙමෙයි හම්බුනේ විඥානයේ ප්‍රත්‍යක්ෂේ. පත්‍යුප්පන්නේ. මට අන්න එතනත් ඉස්සලා මම ඉස්සලා තාන්නේ දැන් සොයනද පංච උපාදානස්කන්ධ අපි කතා කරන වෙලාවේ දැන් පහම තියෙනවා දැන් ඇත්තටම ඒකට විඥානය කියන එකත් විඥාන භවෙන් තොරවනේ ඒකට අහු වෙන්න ඕන. ඔව්. ඒක අහු වෙන්න දෙයක් නෑ නේද? නෑ. ඒකනේ ඊතර නෙවෙන්නේ. එතකොට ඒක තමයි සයින්. දැන් එතකොට ඒකම නේද අපේ මුලාව. ඒකමයි මුලාව. ඒකම නේද අවිද්‍යාව කියලා ඉන්නේ. ඒකම අවිද්‍යාව වෙන්නේ. දැන් අපිට ඕක අහුවෙන්නේ නැති හින්දා අපිට ඇත්තටම වෙන්නේ අපි දකින්නේ නැහැ මෙතන විඥාන ස්වභාවයක් කොහොමද කියන්නේ. ඒ කියන්නේ සයින්ස් මෙතන ඇත්තටම වෙන්නේ මට ඒක ක්‍රියාවලිය වෙන විදිය තේරෙන්නේ නැහැ තමයි. හැබැයි මේ අපේ මුලාවෙන් තිතියක් ඇති බවක් ගන්නවා සමහරවිට. හැබැයි නමුත් අපි බැලුවොත් එහෙම මේ හැම එකේම ඒ මොහොතේ ගත්තොත් එහෙම අපිට එකකටවත් කිසිම නිර්වචනයක් කරන්න බෑ සමහරවිට. හැබැයි ඒ මොහොතේ නිර්වචනයක් කරන්න බැරි නම් අපිට
ඒක එකතු කරන්නත් බැහැ නේද? එතකොට ඇත්තටම මම ඇත්තටම අර මම වැරදි කියන එක මම මෙච්චර කලක් හිතන් හිටියේ මේ මොහොතේ මෙතන නිර්වචනයක් කරන්න බෑ. නමුත් මට නිර්වචනයක් තියෙන එකක් නේ මම බැලුවේ නේ. අන්න ඒක තමයි මේ වැරදි කියලා. ඔව්. නිර්වචනය මට නිර්වචනයක් තියෙන එකනේ බැලුවේ. එහෙමයි සර්. මට නිර්වචනයක් තියෙන එකක් බැලීම නෙමෙයි එන්නේ එතකොට. අන්න එතන කොහොම මට ඒක තමයි ඊතර වීම කියන්නේ. ඇතරම දැන් ඊතර වීම කියනකොට දැන් අපි හිතමු නිවුණා කියනකොට නිවීම විග්‍රහ කරන්න බෑනේ. බෑ සර්. පත් වීම විග්‍රහ කරන්න පුළුවන්. එහෙමයි සර්. ඊතර විග්‍රහය පත් වීම. එහෙමයි සර්. පත් වීම විතර කතා කරන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂය ඊතර වීම කියන්නේ. එහෙමයි. ඊතර වීමේදී නිවිච්චේ දෙයක මොනවත් හරි දෙයක් හම්බෙන්න බෑ. එහෙමයි සර්. දැන් බලන්නකෝ පෙන බිඳුම සූත්‍රයේ ඔය උදාහරණ කියනකොට පෙන ගුලියක් කියලා බලන්න නෙමෙයි කියන්නේ. පෙන ගුලිය හරය හොයද්දි පෙන ගුලිය හම්බෙන්නේ නැහැ නේ. එහෙමයි සර්. ඒතර පෙන ගුලිය හරි හොයද්දි පෙන ගුලිය හම්බෙන්නේ නැහැ. කෙසෙල් ගහ අරටු හොයද්දි අරටු හම්බෙන්නේ නැහැ. එහෙමයි සර්. නේ අරටු හම්බෙන්නේ නැත්නම් හම්බෙන එකක් නැහැ නේ. හම්බෙන්නේ නැහැ. ඒක නිදහස්. එහෙමයි සර්. නමුත් අපි අවිද්‍යාවෙන් ඒක තමයි ඒ නිදහස් වෙන බව හම්බෙන්නේ ප්‍රඥාවටනේ. එහෙමයි සර්. සාක්ෂාත් වෙනව නෙමෙයිනේ. එහෙමයි සර්. ප්‍රඥාවට මේක හම්බෙනවා. මේක තමයි සත්‍ය ඥානය. ඒකයි සත්‍ය ඥානය. නමුත් දැන් එතනට අපි මම වැරදි කියන එක එතනටද යෙදෙන්නේ. එතනදී ප්‍රත්‍යක්ෂයෙන් හම්බ වෙන්නේ. ප්‍රත්‍යක්ෂයෙන්. නැතුව සම්නංශ දැන් මේක අවිද්‍යාව තියෙනකොට අවිද්‍යාවෙන්ට මේක පේනවා. අවිද්‍යාව නැත්තම් මෙහෙම නිරෝධයි කියන එක ඒක හින්දාද මම වැරදි කියන්නේ. ඒක අනිත්‍ය කියන්නේ. මට ඔන්නෝ පැටලවිලා තියෙනවා එතන සොයන. අනිත්‍ය කියනකොට දැන් අපට හම්බුනොත් මෙහෙම අපි දාගත්ත කාරණාව ධම්මාරම්මණයකින් යමක් හම්බුනොත් ඒක පවතින්නේ නැහැනේ. අපි යම් කිසි දෙයක් විදර්ශනාවක් හිට මොනවා විචක්ෂණයක් කරනකොට එහෙමයි සර්. හැබැයි ඒක දැන ගැනීමක් තියෙනවානේ. එහෙමයි සර්. ඔය දැන ගැනීම අනිත්‍යයි කියන්නේ. දැන ගැනීම මම තමයි අනිත්‍යයි කියන්නේ. දැන් අනිත්‍යයි කියන්නේ පංච උපාදාන ස්කන්ධයනේ. එහෙමයි සර්. මිසක් පංච උපාදානස්කන්ධයෙන් හම්බෙන දෙයක් නෙමෙයිනේ. නෑ නෑ. එතකොට අපි හිතමු අපට විඥාණයෙන් දැනගත්තා නම් අපි මෙන්න මේ ක්‍රියාවලිය මෙහිමයි කියලා හරි. ඒ ක්‍රියාවලිය නෙමෙයිනේ ප්‍රත්‍යක්ෂ විඥානයනේ. එහෙමයි සර්. එතකොට ඒක නිට්ටය නිසානේ හරක හරි කියලා හම්බුනේ. එහෙමයි සර්. විඥානේ නිට්ටය නිසානේ හරක හරි කියලා හම්බුනේ. ඒ හරි කියන්නේ සමහරවිට එතනදී පංච උපාදානස්කන්ධය කියලා යම් පැනවීමක් කරනවා. ඔව්. ඒකේ ක්‍රියාවලියක් කියලා හම්බ වෙනවා. එහෙමයි. ඒ කියන්නේ යමක් කියන එක. යමක් කියන එක. යමක් නැති වෙන එකනේ. යමකුත් ඉක්මවන එක. ඒක හැබැයි නිරෝධි නෑ ඒක ප්‍රඥාවේ අත්විඳිනවනේ. මොන එහෙමයි සර්. ප්‍රඥාව. සාක්ෂාත් වෙන්නේ නැති එකක්. ප්‍රඥාවෙන් අත්විඳිනවා කියන්නේ තව එකක්. ප්‍රඥාවෙන් අත්විඳින එක තමයි අවිද්‍යාව. ප්‍රඥාවෙන් අවිද්‍යාව කියන කාරණාවක් තියෙනවා. ඉක්ම වෙන බව හම්බ වෙනවා. එහෙමයි සර්. ඉක්ම වෙන බව හම්බ වෙනවා. ඉක්ම වෙන්නේ නැති උනාට ඉක්ම වෙන බව හම්බ වෙනවා. ඒ කියන්නේ හරි දෙයක් නෙමෙයි හම්බ වෙන්නේ. ඉක්ම වෙන බවක් හම්බ වෙන්නේ. අතෙන්දි වෙන්නේ මේ වැරදි පැනවීමක් කරා කියන එක නිසා විලස තියෙන්නේ නේ. මම වැරදි කියන්නේ. මට ප්‍රත්‍යක් දැන් පටන් ගන්න මොකක්ද මගේ ගෝචරත්වයක් එක්කනේ. බලාගෙන යනකොට එනවා ඔය කිසිම දෙයකට පැනවීමක් කරන්න බෑ කියලා. පළවෙනියෙන් මේ නේතට නිසා. හැබැයි ඒ අපි අර එක එක කරුණු වෙන වෙනම බලාගෙන යනවා. හැබැයි ඒ දැන් අවිද්‍යා ප්‍රත්‍යයෙන් නේ අපි පටන් ගන්නෙ. එතකොට දැන් මේක දැක්කහම කිසිම දෙයක් මේ මොහොතේදී පනවන්න බෑ කියලා ඊළඟට එනවා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තමයි මට මේක වුනේ. අවිද්‍යාව නැත්නම් මෙහෙම එකක් හටගන්නේ නැහැ කියන එක. අවිද්‍යාව නැත්තම් මෙහෙම හටගන්නේ නැහැ කියන කාරණාවෙදී ඒ කාරණාව හරිනේ උනාට. කාරණාව හරි. ඒක කාරණාවක් වගේ නේද? ඔව්. ඒක කාරණාවක් වගේ හරි වෙන්න බෑනේ වැරදි නම් පදනම. ඒක මේ පැත්තට යන්නත් ඕනේ. කාරණාව වශයෙන් හරි වෙන්න බෑනේ පදනම වැරදි නම්. ඒක ටිකක් ඒ කියන්නේ ගොඩාක් සියුම් මෙතන මේ කාරණාව සම්බන්ධයෙන් ලොකු සියුම් බවක් තියෙනවා. දැන් ඇත්තටම තව කාරණාවක් අපි හිතන්න ඕන එකක් තියෙනවා මේ මම මේ සාකච්ඡාවේදී කිව්වා
ජීවිතයයි ධර්මයයි දෙකක් වෙන්නේ නැහැ කියන එකේදී අපිට ජීවිතේදී ධර්මයේ හැටියට යමක් හම්බ වෙනවනම් ඒක දෙකක් වෙනවා. ඒ කියන්නේ මට ධර්මයේ හැටියට යමක් හම්බ වෙනවා නම් දෙකක් වෙනවා. ධර්මයේම ජීවිතය වෙනකොට වෙන එකක් නෙමෙයි ජීවිතය කියන්නේ. ඒ කියන්නේ වෙන එකක් නෙමෙයි ධර්මය කියන්නේ. ඒ කියන්නේ අපට කල්පනා කර කියන්නේ වෙනම දැන් අපි හිතමු අරමුණක් ආවා කියලා. අරමුණක් ආවහම ඒ අරමුණ සංකාරයක්ද සංඥාවක්ද අදාළ නැහැ. ඒක සංකාරයක් සංඥාවක් කියලා හම්බ වෙනවා නම් ජීවිත ධර්මයේ දෙකක්. ඒක නැති වෙන්න. ඒක නැති වෙන්නට. එතකන් ජීවිත ධර්මයේ දෙකක් වෙලා. මොකද දැන් ඇත්තටම දැන් මම අර සිංහලෙන් කියන්න ගත්තෙත් ඒකයි. හඳුනා ගැනීම කියනකොට දැන ගැනීම කියනකොට අපි විඥාන සංඥා කතා නොකර හිටියාම එතකොට අපිට තියෙනවා මේ දෙකක් නොවන බවක් හම්බෙන්න. තාත්වික වෙනවා කියන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් ඔන්න සංස්කාරය තමයි රූපණේ වෙනවා කියලා දැනගත්තා. ඒතකොට ජීවිතය කියන්නේ දැන ගැනීමනේ. දැන් අපි ඔකට විඥානය කියලා දාන්න නැතුව අපිට නැද්ද බලන්න දැන ගැනීමක් කියන කාරණා ප්‍රායෝගික නැද්ද? ප්‍රායෝගිකයි. විඥානය කියලා දාන්නද දැන ගැනීම ඒතකොට අපට අර දැනුමයි ජීවිතය දෙකක් නෙමෙයි. නැත්තම් උසාවියන් අපි විඥානය කියන එක මොකක්ද කියලා හොයන්න ඕන වගේ. ඔව්. නැත්තම් අන්න විඥානික නැත්තම් හොයන්න. දැන් දැන ගැනීමක් කියලා. කියන එක අපේ දැන් හුරුවක්නේ. ඒක දැනගන්න. දැනගත්තා කියන එක ඒක සමහරවිට අර නිකන් ඉබේම එනවා වගේ. ඔව්. ඒ කියන්නේ ඒක අපේ තාත්විකයි අපට. දැනගත්ත. ඒක දැනගත්තා කියන කාරණාව හම්බෙනකොටම ඉතින් දැනගත්ත කාරණාවක් නම් රුප්පණේ වෙන ස්වභාවය දැන ගැනීම කියන්නේ මායාව. දැන ගැනීම කියන්නේ මායාව. එහෙනම් රුප්පණේ වෙනවා කියලා හම්බෙච්ච එක මායාව. එහෙමයි. එතකොට අන්නේ මායාව බොයි හම්බෙන්න ඕන නැත්තේ. ඒ මායාව හැබැයි අනිත් පැත්තට ගත්තාම මෙතන රුප්පණය ඒ කියන්නේ අපි දැන ගැනීම පැත්තෙන් ගියත් මෙතන ඇත්තටම දැන ගැනීමක් වෙන්නත් බෑනේ සයින්ස්. දැන ගැනීමක් ඉන්න බෑ. බෑ. එතන දැන ගැනීම කියන එකම මායාවක්. දැන ගැනීම කියන එකම මායාවක්. ඒකනේ නේ සයින්ස් කියන්නේ. දැන ගැනීම කියන එකම මායාවක්. එතකොට එතනදී දැන ගැනීම කියන කාරණාවට තැනක් ආපු තැනදී මොකද වෙන්නේ? ඒක හරි නෑ. ඒක හරි නෑ. ඒක වැරදි. එහෙමයි සයින්ස්. මොකද ඒක හරියන්නේ තියන්නේ නෑ. එතකොට එයා හැමතිස්සෙම ඒකේ ප්‍රතිපදාවක මොකක් හරි යෙදෙන්න බලනවාද ස්වාමීන් වහන්සේ ඒකෙන් ඉක්ම වෙන්න. මොකද්ද එතකොට දැන් නැත්නම් අපි අන්න එතන තමයි සක්කාය දිට්ඨිය හම්බෙන්නේ. එහෙනම් සක්කාය දිට්ඨිය නෙවෙයි හම්බෙන්නේ. එහෙම තමයි. එතෙන්දී තමයි හරියටම සක්කාය දිට්ඨිය. ඔන්න දැන ගැනීම. අපට ඕක කොහෙන් ගියත් හොයන්න විදියක් නැහැ. කොහෙන් ගියත් හම්බෙන්නේ මමමයි. හරි සම්මත. දැන් ඒ කියන්නේ දැන් ඔය රුප්පණේ වෙනවා කියලා කාරණා දැන ගැනීමක්. අර වචනේ ඔළුව يعني බලෙන් දාන්න දෙයක් නැහැ මෙතන හමු වෙනවා. අහු වෙනවා. ඒ කියන්නේ දැන ගැනීමක් හම්බුණා. දැන ගැනීම කියන්නේම මම. මමම යාය වෙන එකක් නෙමෙයි. අනික දැන් මං ඉන්නෙත් ඒකත් එක්කනේ. දැන් රුප්පණේ දැන ගැනීමත් එක්ක නෙමෙයි දින්නේ. මම. මේ හරන මේකම එතනම තියෙන්නේ. මා තුල නෙමෙයි දෙක තියෙන්නේ. අන්න සක්කාය දිට්ඨිය. කොහෙන් හොයද සක්කාය දිට්ඨිය. නමුත් ඒක ඇත්තනේ. එහෙමයි. එතන ඕක ඉක්මන ඒක තමයි. ඕක ඇත්ත නෙවෙයි. එහෙමයි සර්. දැන් හරි සර්. ඒක ඇත්ත. ඒක ඇත්ත. ඇත්ත දින ප්‍රශ්නේ එනවා දැන්. දැන් මේ ප්‍රශ්නේ ඉන්නේ. මේක ඇත්තයිනේ. මේක අපට කිසි විදියකින් බොරු නෙමෙයිනේ. නෑ නෑ. සම්පූර්ණයෙන් ඇත්ත දැන ගැනීම කියන එකමයි මම ඒකෙන් මම හිටියේ. ඔන්න ඕකයි ඇත්ත. ඇත්ත හම්බෙච්ච තැනදී අපි ඔය ඇත්තේ හෙව්වේ ඇයි? බුදුරණවහන්සේ කෝ වෙන්න කිව්ව නිසා. බුදුරණවහන්සේ කෝ වැරදි කියනවා. නමුත් අපට ඇත්තයි. බුදුරණවහන්සේ වැරදි කිව්වට අපට ඕක ඇත්තයි. ඔන්න ප්‍රශ්නේ මතුවෙන තැන. දැන් ඔය චින්තනයේ තියෙනවනේ. අවංක ප්‍රශ්නයක්ද බලන්නකෝ. අපිට බුදුරණවහන්සේ හොයන්න කියපු ක්‍රමයේ ඔස්සේ හොයන් යනකොට අපට අවංකවම හම්බ වෙනවා නම් දැන ගැනීම කියන එක මම්මයි කියලා. කිව්ව කෙනෙක් නිසා යන්නේ. නිකන් නෙමෙයි. හැබැයි කිව්ව කෙනාම කියනවා වැරදි කියලා. හොයාගෙන ගියා ඇත්තක් හම්බුණා. බුදුරණවහන්සේ කිව්ව නිසා හොයාගෙන ඇත්තක් හම්බුණා. හැබැයි බුදුරණවහන්සේ කියනවා වැරදි කියලා. නමුත් අපට මේක ඇත්ත. එහෙනම් දැන් ප්‍රශ්නේ මතුවෙනවා. ඒ වෙලේ එතන ප්‍රශ්නේ ඉස්මතු වෙනවා. ඔන්න ඔය ප්‍රශ්නේ ඉස්මතු වෙච්ච තැනදී එතනදිම තමයි විචිකිච්ඡාව ඉස්මතු වෙන්නේ. සංයෝජනයේ හැටියට.
බුදුරණවහන්සේ කිව්ව නිසාම හොයාගෙන ගියා. හොයන් යද්දි සත්‍යකුත් හම්බුණා. ඒ සත්‍ය වැරදි කියලා බුදුරණවහන්සේ නමුත් ඒක අත්දැකීමෙන් ඇත්තමයි. එතනදී ඔන්න විචිකිච්ඡාව උපදිනවා. සංයෝජනෙ උපදිනවා. ඕක උපදිද්දි සංයෝජනේ සක්කාය දිට්ඨිය හම්බ වෙද්දි විචිකිච්ඡාව උපදිද්දි දැන් හිවිය යුත්තේ ඔක වැරදිනේ කියන්නේ. දැන් මේක වැරදි කියලා හම්බුනේ බුදුරණවහන්සේ දැන් අපිට හරි කියලානේ හම්බුනේ. බුදුරණවහන්සේ කිව්ව නිසානේ හරි කියලා හම්බුනේ. බුදුරණවහන්සේම වැරදි කියනවනේ. කිව්ව නිසා අපිට හරි දෙයක් හම්බුණා. බුදුරණවහන්සේම වැරදි කියනවා. එහෙනම් අපට බුදුරණවහන්සේ කිව්ව නිසා අපි ඔක හොයන් ගියපු නිසා දැන් අපිට ප්‍රශ්නයක් එනවා නේද? අපි කරපු කාරණා වලට ඉඩ එන එකද වෙන්නේ ඉඩ නැති එකද වෙන්නේ? ඉඩ එන්නේ නැහනේ. අපි කරපු විවිධ ක්‍රම වලට. ඇයි දැන් අපිට මේ සත්‍ය හම්ුනේ බුදුරණවහන්සේ කිව්ව නිසා. කිව්ව කාරණාවම මම ඕක වැරදි කියලා කියන්නේ. දැන් කිව්ව කෙනා කියාගෙන ගියාට පස්සේ අපට ඇත්තක් හම්බ වෙද්දී කිව්ව කෙනාම කියනවා ඕක වැරදි කියලා අපට විශ්වාස වැඩි වෙන්නේ කිව්ව කෙනා කියන. ඇයි මේ ඇත්ත හම්බුනේ කිව්ව කෙනා කියපු දේ ඔස්සේ. අන්න එතකොට විචිකිච්ඡාව හම්බ වෙනවා. ඊළඟට දැන් මේ විදිහට හොයාගෙන යනකොට එහෙනම් මොකද වෙන්නේ? අපි කරපු සියලු වැඩපිළිවෙල වලට ඉඩක් එන්නයි විදිහක් නැහැ. ඇයි ඉඩක් එන්නේ කොහෙද? මේක වැරදි කියලා කියනවනම් මම වැරදි කියලා කියනවනම් ආයෙ දැන් මම මෙහෙම කරා මේ විදිහට කරා ඕක එන්න ඉඩක් නැහැ. ඇයි ආපු ඉඩ සේරම මේ වැරදි කියලා කියන කාරණා මත පදනම් වෙලා තියෙන්නේ. එහෙනම් වැරදි කියන කාරණා මත පදනම් වෙනා නම් ඒ ඔක්කොම කරපු දේ තියෙන්නේ. මේකත් වැරදි කියනවනම් ඒ වැරදි කියපු කාරණා මත පදනම් වෙච්ච කිසිම ප්‍රතිපදාවක් ඉඩ නැහැ. සීලබ්බත පරාමාසයට ඉඩ නැහැ. සක්කාය දිට්ඨියට, විචිකිච්ඡාවට, සීලබ්බත පරාමාසයට. මෙන්න මෙතනදී ඊළඟට දැන් ප්‍රශ්නයක් තියෙනවා හිතන්න. වෙන මොකුත් නැහැ හිතන්න විතර ප්‍රශ්නේ. ඔන්න ඔය හිතිල්ලිට පරිසම්පාදනය. හැබැයි තේරෙන්නේ නැහැ. දැන් තියෙන්නේ මෙන්න මේ හිතිල්ලට පරිසම්පාදයේ කලප ගන්න. හිතන්න. ඕක හිතාගෙන යනකොට සෝතපන්න වෙනවා. අන්නේ ඉපදීම කියනවා අවංක ප්‍රශ්නයත් එක්ක ඔය ඉපදීම තමයි යෝනිසමනසිකාරය කියන්නේ. ඒ පොඩ්ඩක් මුලින්ම කොට ඒක අර ටිකක් දැන් යම් මේකක් අර දැන් මොකක් හරි කරගෙන හිටු ඉඳන් පොඩ්ඩක් අහුණා ආයෙ පොඩ්ඩක් පන්නා. දැන් බුදුරණවහන්සේ කියනවා තමන් ගැනම හොයන්න කියලා. තමන් ගැනම හොයන්න දැන් බලන්න කොච්චර සරලද පොඩි බබාට කියලා දෙන්න පුළුවන් නේ. දැන් අපි හිතමු පොඩි බබෙක් මොකක් හරි දකිනවා. ඔය දැකපු දේ ගැන හොයන්න. දැකීම ගැන හොයන්න. ඔබ ඔක හඳුනාගත්තනේ දැනගත්තනේ. ඔය දැනගැනීම හොයන්න. ඔය එතකොට ඔයා ගැන හොයන්නේ. දැනගැනීම හොයනකොට දැනගත්තේ කවුද? දැනගැනීම සිදු වුණේ කොහොමද? මොනවා හරි දැනගැනීම. අනිවාර්යෙන් එනවා මම. දැනගැනීමෙක් මම ඉන්නේ කියලා එනවා. ඒක අනිවාර්යෙන් එනවා. එතකොට කවුරු කිව්ව නිසාද? බුදුරණවහන්සේ කිව්ව නිසා. ඊළඟට බුදුරණවහන්සේ කියනවා නමුත් ඔක වැරදි. ඔය කාරණා. හැබැයි වැරදි කියන්නේ ඇත්තකට වුණාට. ඔකයි ප්‍රශ්නේ තියෙන්නේ. වැරදි කියලා මගේ ඇත්තකට. ඇත්තට ආය කියනවා ශාස්ත්‍රඥයන් වහන්සේ මේක වැරදි කියලා. හැබැයි මගේ ඇත්ත හම්බුනේ ශාස්ත්‍රඥ වහන්සේ කියපු ක්‍රමයට. ඒකමයි. හරි. ඒ ක්‍රමයටමයි මට ඇත්තක් හම්බුනේ. හැබැයි ඔය ඇත්ත වැරදි කියලා ශාස්ත්‍රඥ වහන්සේ කියනවා. එතෙන් ආවට පස්සේ ඔක වැරදි කියනවා. එතකොට මොකද වෙන්නේ? ඒ ශාස්ත්‍රඥ වහන්සේ කියපු නිසා නැතින්න කියේ. සද්ධාජ අදිමුච්ච තියෙනවා. ශාස්ත්‍රඥ වහන්සේ කිරිය. ඊට පස්සේ ශාස්ත්‍රඥ වහන්සේගේ සද්ධායෙන් බැසගත්ත නිසා මොකද වෙන්නේ? මේක වැරදි කියනවා. දැන් ඊට ප්‍රශ්නේ තියෙන්නේ මේ ඇත්ත හම්බුනේ ශාස්ත්‍රඥ වහන්සේ කිව්ව නිසා. එහෙනම් ශාස්ත්‍රඥ වහන්සේ මේක වැරදි කියනවනේ. දැන් හිතන්න ඕනේනේ. ඒ ආයෙ වරදින්න බෑ. ආයෙ වරදින්න බෑනේ හිතන්න ඕනේනේ. ඒ හිතීම අවශ්‍යයිනේ. ඔන්න ඔය ශ්‍රද්ධාව නිසා ප්‍රශ්නේ නෝ දැන්. දැන් හිතීම අවශ්‍යයි. ඔය ඕකෙන්මයි ශ්‍රද්ධාවෙන්මයි හම්බුනේ. ඒ නිසා හිතීම ප්‍රශ්නේ තියෙනවා. හැබැයි හිතනකොට කොච්චර හිතන්න දුන්න දේ හිතුවත් මතුවෙන්නේ අත්දැකීමත් එක්ක විචිකිච්ඡාව. අත්දැකීම තියෙනවනේ. අත්දැකීම එක්ක මතුවෙන කොච්චර විචිකිච්ඡාව. ඊට පස්සේ ශාස්ත්‍රඥ වහන්සේ මේක හිතනවා ශාස්ත්‍රඥ වහන්සේ කියපු කාරණාව එක්ක මේක වැරදි කියනකොට අපිට නිකම්ම ශාස්ත්‍රඥ වහන්සේගේ විශ්වාසය නිසා දැන් ඔයක වැරදි නම් ඕක මත පදනම් වෙලානේ සීල ප්‍රතිපදා අපේ තුල තිබුණේ. හැම ප්‍රතිපදාවක් තිබ්බ ඕක මත පදනම් වෙලානේ.
නිකම්ම අපි තුලින් ඒකත් ප්‍රකට වෙනවා. ඒකට අපි යන්න ගියාට ඒකට යෑමට ඉඩ එන්නේ නැහැ. ඒ සාස්ත්‍රුණ වාසික මේක වැරදි කිව්වා. මේ මත පදනම් වෙලා අර ප්‍රතිපදා ටික තිබ්බේ. ඒ ප්‍රතිපදා වලට ඉඩ එන්නේ නැහැ. ලක්කාදිට විචිකිය කියලා බද පරමාස. තුනම හම්බ වෙනවා. හැබැයි දැන් එයාට එකම ප්‍රශ්නයයි තියෙන්නේ. එකම ප්‍රශ්නේ තමයි සාස්ත්‍රුණ වහන්සේ කියපු සත්‍යය සොයාගෙන නැති මට සත්‍යයක් හම්බුණා. සාස්ත්‍රුණ වහන්සේගේ වැරදි කියනවා. අර විශ්වාසය අර ශ්‍රද්ධාව නිසා සාස්ත්‍රුණ වහන්සේ කියපු දේ හරි බව තේරුම් ගන්න හිතන එක විතරයි. හැබැයි ඒක කොච්චර හිතුවත් ආයෙත් තමන්ගේ දෑමයි හරි. වෙන දෙයක් නෙමෙයි. හරියට හිතද්දී හැබැයි වැරදියට හිතුවොත් නම් සාස්ත්‍රුණ වහන්සේ කියපු එක හරි කියලා දාන්න පුළුවන්. හරියට හිතුවොත් ආයෙත් තමන්ගේ ප්‍රශ්නේ වැරදි. එතකොට එන්න ඉස්මතු වෙනවා සක්කාය දිට්ඨියත් විචිකිච්ඡාව සීලබ්බත පරමාසයත් හොඳට ප්‍රකට වෙනවා. අයි ප්‍රකට වෙන්නේ සාස්ත්‍රුණ වහන්සේගේ වචන විශ්වාස නිසා. ඒක හොයන්න යනවා. හැබැයි අවංකවම වහන්න කිව්වොත් වරදිනවා. අවංකවම හොයන්න යනකොට ආයෙත් ප්‍රශ්නේ මතුවෙනවා. මොකද ආයෙත් ප්‍රශ්නේ කොච්චර හිතුවත් හරි මමමයි හඳුනාගත්තේ. නමුත් සාස්ත්‍රුණ වහන්සේගේ විශ්වාසය වැඩි. ඒ නිසා ආයෙත් ඒක හිතනවා. ඒක නේද තන කවුද මේ එළදෙනගේ පිටිපස්සේ යන හොසපෙටව වගේ. ඒකයි ඊටේට දිගටම පවතිනවා. හැබැයි හැම වෙලෙම එකක් තියෙනවා. යෝනිසෝ මනසිකාරය. ඇයි සාස්ත්‍රුණ වහන්සේ විශ්වාස නිසා ඒක හිතන්න ඕනේ. කොහොම හරි තේරුම් ගන්නට ඕනේ. දැන් අපි ඒ සිටිවිල්ලට තමයි පටිච්චසමුප්පාදය අන්න ඒකට පටිච්චසමුප්පාදය දෙන්නේ. ඒක වැරදි කියන්නේ වැරදි වෙන්නේ කොහොමද කියන එකටයි පටිච්චසමුප්පාදය දෙන්නේ. ඒක වැරදි වෙන්නේ කොහොමද කියන එක. මම පාරලෙක් සුත් ලස්සන පැහැදිලි කරලා පෙන්නන්නේ. ඕක වැරදි. දැන් ඒකේ කියනවා අනාත්මයි. අනාත්මය කියලා හම්බ වීම වැරදි. මම නෑ කියලා හම්බ වීම වැරදි. මම නෑ කියලා හම්බෙලානේ. මම නෑ කියලා හම්බ වුණාම මම නොලැබීමනේ. මම නොලැබෙනවා මම නෑ කියලා හම්බෙන්නේ නෑ. මම නොලැබෙනවා නම් මම නෑ කියලා හම්බෙන්න දෙයක් නෑ. මම නෑ කියලා හම්බ වෙනවා නම් ලැබිලානේ මොකක් හරි. අන්න ඒක නෝචස්සන් නෝච මේසියා කියලා 23 වෙනි දෘෂ්ටි හැටියට කතා කරනවා. 22 වෙනි දෘෂ්ටි 23 විචිකිච්ඡාවල පෙන්නේ. එතකොට එහෙනම් මෙන්න මේ ප්‍රශ්නේ දැන් හිතීමේ තේරුම් ගැනීම අවශ්‍යතාවය. කියන්නේ විචක්ෂණය කිරීම අවශ්‍යතාවය. දැන් අපට මේක සවිස්තරව තියෙන අපට මොකද අපට මේ ඔය ප්‍රඥාව අඩු නිසා. දැන් ඔය කාරණාව අර බුදුරණස් කිව්ව ගමන් ඊ තමයි හිතපබුවා කියද්දි සාරිපුත්‍ර ප්‍රාණාසේ දැක්ක කියන්නේ කොහොම නෝනක්ද? දිට මත්තන් කියනකොට භාවිතාරචි දැක්ක කියන අසාමාන්‍ය හැකියාවක්. එතකොට මෙන්න මේ අවංක ප්‍රශ්නෙට ගිහිල්ලා මේක තේරුම් ගන්න හොයනවා. ඉතින් මේක කල්පනා කරනකොට පටිච්චසමුප්පාදයේ එක මේ කාරණාව කියන කාරණාව පටිච්චසමුප්පාද එක්ක කල්පනා කරනකොට කවදාම පටිච්චසමුප්පාදේ තේරෙන්නේ නැහැ. හැබැයි කල්පනා කරන දේ හම් වෙනවා. පටිච්චසමුප්පාදේ තේරුණා කියන්නේම සෝතපන්න වුණා. සක්කාදිට්ඨි ප්‍රහාණය වුණා. එතකන් සක්කාදිට්ඨි ප්‍රහාණය වෙන්නේ. එතකොට හැම වෙලෙම මේ සංයෝජන තුන ප්‍රකටයි. ආයෙක මුලදී වෙන්නේ තමයි හිමින් මේ සංයෝජන වැහිලා තිබ්බ ටික ප්‍රකට වෙනවා. නොපෙනෙච්ච සංයෝජන ටික ප්‍රකට වෙනවා. ඒ කියන්නේ එන්නේ අරමුණුත් එක්කලා හිමින් ඉස්සරහට එනවා ඔක. ඉස්සරහට එනවා. හැම වෙලෙම ඒ කියන්නේ ඒකයි මේකට හැම වෙලෙම වර්තමානට එන්න ඕනේ. අපි ආයසරයක් මේ ගැන හිතන්න පටිච්චසමුප්පාද ගැන හිතන්න ගිහිල්ලා මේක හටගත්තේ මෙහෙමයි කියලා අපි ඒ දැනගත්තේ මම කියන කාරණාව හටගත්තේ මෙහෙමයි කියලා පටිච්චසමුප්පාද හිතන්න යනවා කියලා. හිතන්න යනකොට අපිට නිකන් එක හිතෙනවා වගේ හම්බ වෙනවා. හැබැයි හිතෙන බව දැනගන්න. ඒ කියන්නේ දැනගත්තේ මම කියලා හම්බ වෙච්ච කාරණාවට අනුව පටිච්චසමුප්පාද හොයාගෙන යනවා. හොයාගෙන යනකොට අපිට ඒක හිතෙනවා පටිච්චසමුප්පාද මෙහි වෙන්නේ කියලා. ඒක හම්බුණා නම් දැනගන්නනේ. ආයෙ සක්කාය දිට්ඨියමයි. ඒ සංස එහෙම යන්නේ නැතුව එන්නේ නේ කොහොමුණත් ඒක අපිට වෙනවා. වෙද්දී හරියටම අවංක වෙනකොට අහප වරක අරකට හිත යමු වෙනවා. මේ කොහොම කරත් ආයෙත් කොහොම කරත් දැනගත්තේ මමනේ. මේක පටිච්චසමුප්පාද සකස් වුණා කියලා දැනගත්තේ මමනේ. ඒකට යනවා. හැම වෙලෙම ඒ කියන්නේ සක්කාය දිට්ඨිය එන්න තියුණු වෙනවා. ඒ කියන්නේ හොඳට ප්‍රකට වෙලා එනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර මුලාවට අහු වෙලා යන ගතිය ළඟ පේන්න පටන් ගන්නවා වගේ එකක්.
ඔය කියන්නේ වැරද්ද සක්කාය දිට්ඨියක් තියෙනවා. කියන්නේ මේ ගත්ත දැන් විශ්වාස ශ්‍රද්ධාව නිසා මේක තියෙන්නේ. ශ්‍රද්ධාව නිසා මේක වැරදි කියලා හම්බෙනවනේ. ඒක වැරදි කියලා හම්බෙන්නේ ශ්‍රද්ධාව නිසා. ශ්‍රද්ධාව නැත්තම් වැරදි කියලා හම්බෙන්නේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය හම්බෙන්නේ ශ්‍රද්ධාවට. ඒක වැරදි කියලා හම්බෙන්නේ ශ්‍රද්ධාවට. ශ්‍රද්ධාව නිසා මේක වැරදි කියලා හම්බෙලා. මේක හොයන්න කොහොමත් හිතේ එන්නේ අපව සක්කාය දිට්ඨියට. ඒතකොට ශ්‍රද්ධාව නිසා මේක මේ වැරද්ද හොඳට ප්‍රකට වෙනවා. ශ්‍රද්ධාව නිසා. හැබැයි ශ්‍රද්ධාව නිසා මේ වැරද්ද ඉක්මවන්න ඕනේ යාට. ශ්‍රද්ධාව නිසා. ඒක ඊට පස්සේ මේක ඉක්මවන්න නෙමෙයි හොයන්නේ ඇත්තට. මොකද්ද මේ කියන්නේ? එතකොට මේක වැරදි කියන වැරදි වෙන්නේ ඇයි මේක? වැරදි වෙන්නේ ඇයි කියන එක හොයනවා. ඒ හැවිල්ල දිගටම කරගෙන යනකොට හැවිල්ලක් විතරයි. යෝනිසමනසිකාරයක් විතරයි. ඒ යෝනිසමනසිකාරය දිගටම කරගෙන යනකොට අන්න යම් කිසි කියන්නේ හරියටම හම්බුනහම සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. ඒකට විචිකිච්ඡා ප්‍රහාණය වෙනවා. එතකොට යා හොයන එක නවත්තනවා. නෑ. එතකොට සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම සඳහා හැවිල්ලක් නෑ. නෑ. දැන් එයාට කාගෙන්වත් උපදෙස් ඕනෙත් නෑ. ඒක හිතන්න අමාරුයි. ආයෙ උපදෙස් අවශ්‍ය නෑ කාටවත් එතකොට. ඒ කියන්නේ ඇත්තටම මේ දෙන්න බැරි දෙයක්. ඇත්තට තමයි තියෙන්නේ. ඔව් මේක දෙන්න බැරි දෙයක්. ඔන්න ඔතනයි බුදුරණවහන්සේ හරියට හම්බෙන්න තැන. දෙන්න බැරි දෙයක් මේක. කාටවත් කියලා දෙන්න බැරි. කියන්නේ මිනිස්සුයෙකුට මේක කියලා දෙන්න බෑ. කියලා දෙන්න බැරි දෙයක් කියලා දුන්නා. ඒකට බුද්ධ කියනවා. කියලා දෙන්න බැරි දෙයක්, පෙන්වන්න බැරි දෙයක්, කතා කරන්න බැරි දෙයක් කතා කරලා කියලා දුන්නා පෙන්වනවා. අන්න ඒ නිසා බුද්ධයි කියලා කියනවා. ඇත්තටම මේ ඇතුළට යන්න තියෙන මේ සියුම් ගතිය හරිම ඒ කියන්නේ ඒ තීක්ෂණ භාවය පුදුම තීක්ෂණ භාවයක් තියෙනවා. ඒක තීරණය කරනවා. මෙතන අර දෙපැත්තට කරකවල වගේ යන්නේ නේද? ඒ කියන්නේ අර විශේෂයෙන්ම දැන් අද සමාජයේ අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඩයස් මහත්තයා මේ අපි ඔක නොසිතුවට මේ ධර්මය අවබෝධ කරගන්න ඇත්තටම අමාරුයි නැත්තේ නැහැ. ඒක නැතුණත් අමාරුයි. මොකද ඇත්තටම ඕන කෙනෙකුට ඔක දැක්කට පස්සේ අත්තම හොයාගෙන කියලා අවබෝධ ගන්න පුළුවන් නෝන තියෙනවනේ. ප්‍රශ්නේ නෝන මන්දිකම තමයි. නමුත් සමාජයේ අරබුදයකුත් තියෙනවා. ඒ තමයි අපේ දැන් ප්‍රශ්නෙට නම් උත්තරය හොයන්නේ. ඔකටයි බුදුරණවහන්සේගේ ධර්මය ගන්නවා. ධර්මය අරගෙන සමාජයේ හැමෝටම තියෙන ප්‍රශ්නට උත්තරය හොයන්නේ. බුදුරණවහන්සේ කියලා දෙන කාරණාවට නෙමෙයි හොයන්නේ. ඒක නිසා අපට කොච්චර කිව්වත් අර බුදුරණවහන්සේ කියලා දුන්න කාරණාවේ හොයන දෙයට දුන්න දේ අපි එතනින් මෙහා දෙයට දාගන්නවා. අපි ඇත්තටම මේ එතනට එන්න බැරි ප්‍රශ්න. එතන ප්‍රශ්නක් තියෙනවා. ඒ ළඟට ඇවිල්ලා කොහේද දනකට කරකවන්නේ. ඒ කාරණාවට එන්නේ. අතන්ට එතන ඒක සමයනස පොතේ රෙකෝඩින් ගහලා බලනවා. ඒ කියන්නේ එතන තමයි ඒ කියන්නේ සමයනස අපි ඔක ඔය ආකාරයෙන් වටහා ගන්නෑ. නෑ. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් දැන් බලන්නකෝ දැන් මේක පොඩ්ඩක් හරි බේරන අපි පොඩ්ඩක් ඉවසීම ගතිය පොඩ්ඩක් ඉස්සරහට එනවනේ. එහෙමයි. දැන් මේකේ හොඳම කාන්ති පරමන් තපෝතිදික්කා කියන කාරණා කොච්චර සාධාරණද? උතුම්ම තපස් ඉවසීමයි කියන්නේ. දැන් ඉවසීම කියන අපිට මතක් වෙන ගහනකොට කොටනකොට ඉවසනවා කියන එකනේ. නමුත් ඔය ඉවසීම අසාමාන්‍යයි. ඔන්න ඔය ඉවසීමක් ඉන්න නැති තැන තමයි ධර්මය හම්බෙන්නේ නැත්තේ. ඒ යන්නේ අපි තදියන් වුණා කියලා ඇතුළ වැඩෙන්නේ මේක වටහා ගැනීම ශක්තිය හැදිලා නැත්නම් මේ කිසි දෙයක් ඒකේ අවබෝධයක් කරා යන්න බෑනේ. බෑ. කලබලෙමයි තියෙන්නේ. ලොකු කලබලේ නේ. ඒක හිමින් අඩු වෙගෙන එතන තැනකන් මොනවත් වෙන්නේ නැහැ. මේ කලබලේ ප්‍රබල වැඩි වුණාට. අර ලොකු කලබලයට වඩා. ඇයි මේක සියුම් තැන කලබලයක්. හරියට මේ මම අර දත් උදාහරණයක් කිව්වා ඩයිස් මාත්‍රයට මම කිව්වේ. වාහනේ ඇතුළෙන් යන කෙනාගේ පොඩි වෙනසක් වුණොත් එහෙම දැන් ලොකුවට වාහනේ එලවන කෙනා දන්නේ අපි තුමු දැන් මේ වාහනයක් අති තාක්ෂණ දිනුම වාහනයක්. එතකොට දැන් එයා එලවන කෙනා දන්නේ තෙල් නැත්තම්, බුලන් නැත්තම්, ඔයිල් නැත්තම් යන්න බෑ කියන එක. ඔච්චරනේ දන්නේ. ඇත්ත එනත් යන්නත් බෑ තමයි.
හැබැයි ඒව තිබුණත් යන්න බැරි වෙනවා. ඇතුලේ සියුම් ඉලෙක්ට්‍රොනික පරපතයක් මොනවා හරි පුංචි දෙයක් වෙනස්ලා තිබ්බා. එතකොට ඒ පොඩි දෙයින් අර ඔක්කොම වෙනස්ලා යනවා. හැබැයි අර ලොකු දෙය නැති වුණා කියලා ඇතුළට ටික විනාශලා යන්නේ නැහැ. එහෙනම් අරකට කොච්චර තනක් තියනවද? අනික ඒ වැඩේ කරන්න කොච්චර සූක්ෂම බවක් ඕනද? මේක ඇත්ත. එතන පොඩි මේක පොඩි අවුලක් තිබ්බම ඇති නේද? පුංචි අවුලක් තිබ්බනම් ඇති. අර වගේ මේ ලොකු පේනවුල් නෙමෙයි. පේනවුල් නෙමෙයි. අර පේන්නේ. අර පේනවා. ඒව නැති කරගන්න බෑ. ඒකනේ සංවරයක් කියන්නේ. සංවරය වුණාට පිටින් සංවරයක් විතරයි. මේ පිටින් සංවර වුණ පමණින් ඇතුලේ හම්බෙන්නේ නැහැ. රාගී හිතන්නේ, දේශී හිතන්නේ, මම සංවර කරගෙන ඉන්නවා. මොකද ඇතුලේ දේ හම්බෙන්නේ. ඇතුලේ මේ දකින්න කෝණේ, ඒ දකින්න කෝණේ හැදෙනවා කියන එක අසාමාන්‍ය හැකියාවක්. සමහරවිට දැන් ඒකට අපි දැන් අරමුණකට යොමු වීම අර තජ්ජෝ සමන්නාහාරය ඒව ඇත්තටම ඒව විචක්ෂණයකට එන්න අවශ්‍ය වෙන්න ඕනේ. මෙහෙම ඒ දේ තියෙන්නේ අපි එතෙන්ද ගිහිල්ලා බලනකොට අපිට එතන විචක්ෂණයක් ඇති වෙනවා. ඔන්නෝක එතකොට සක්කාය දිට්ඨිය හම්බුනාම හෙවීමට ඒක රුකුලක් තියෙනවා. ඔතනදී සක්කාය දිට්ඨිය හම්බ වෙනවා. හැබැයි ඒකේ කියපු දේ ඒ විදිහටම හොයනකොට එතන විචක්ෂණශීලී බවක් අපට හම්බ වෙනවා. දැන් මේ හැම එකකදීම යෝනිසෝමනසිකාරණ උපදින තියෙනවා. එතකොට ඔය හැම එකදීම තියෙන මේ යෝනිසෝමනසිකාරයක් ඉපදීම. වෙන දෙයක් නෙමෙයි. ඒ යෝනිසෝමනසිකාරී උපදින තැනදී අපි සක්කාය දිට්ඨිය කියලා නම් නොකලට සක්කාය දිට්ඨිය හම්බ වෙනවා. සක්කාය දිට්ඨිය කියලා නම් නොකලට හැබැයි හරියටම උපදිද්දි සක්කාය දිට්ඨිය කියන එක හම්බ වෙනවා. ඒකයි මේ ඕනම කාරණා දිට්ඨ මත්තන් කියලා කිව්වා. ඒ ධම්ම හිත ප්‍රබව කියලා කිව්වා. එතකොට ওই කාරණාවේදී ඒක නම් හිතා ගන්න බෑ ඒක කොහොම වෙනවද කියලා. ඒ අසාමාන්‍ය හැකියාව. ඒ විචක්ෂණශීලී බව අසාමාන්‍යයි. ඒ අසාමාන්‍ය හැකියාවට අර හිතන්න දුන්න කාරණාවෙන් මේ ප්‍රායෝගික ප්‍රශ්නයේ එක යෝනිසෝමනසිකාරය උපදිනවා. ඒ හිතන්න දුන්න කාරණාව. ඒක තජ්ජෝ සමන්නාහාරය කියන වචනේ ඔය කාරණාව ගැන මම පිටතල බැලුව කොච්චරනම් දෙයක් තියෙනවද? එතන අපි හරියට හිතන්න ගත්තොත් අපි මොන විදියකට හරි ගත්තත් අපට යනවා එක්කෝ අසරූපයේ තියෙන දෙයක් කියලා. නැත්තම් අපේ ඒ කියන්නේ අපිට ගොඩක් කියලා යන දෙයක් තමයි ඉබේ කියන කාරණාව. ඉබේ මේතෙන්ද යමු වෙනවා කියන එක. ඒ කියන්නේ දැන් අවිද්‍යාව දැන් අපි හිතමු සජ්ජෝ සමන්නාහාරය ඉක්තුනම විඥානේ පාත භාව වෙනවා කියලා. ඒතර දැනගත්තා කියන එකනේ. ඒ දැන ගැනීමට හේතු ටිකනේ කියන්නේ. දැන් අපිට දැන ගැනීමට හේතු ටික සජ්ජෝ සමන්නාහාරය කියලා අපි කිව්වට ප්‍රත්‍යක්ෂයෙන් බැලුවොත් දැන ගැනීමට දැන ගැනීම කියන කාරණාව උනේ මමනේ. දැන් උතන සජ්ජෝ සමන්නාහාරයෙන් කියන්නේ දැන ගැනීම තුනා කියලා. ඒ කියන්නේ දැන ගැනීම කියන කාරණාව හේතු ටිකනේ කතා කරන්නේ. දැන ගැනීම කියන කාරණාව හේතු ටික කතා කරාට දැන ගැනීම කියන කාරණා අපිට ඒක අවිජ්ජා සංකාරක දැම්මට අපි දාන එකක් නේ. ඒත් අවිජ්ජා සංකාර කියලා අපි ලේබල් කරගෙන දාන්නේ. මනසට අරමුණක් නේ. දැන ගැනීම කියන කාරණාව ප්‍රත්‍යක්ෂයි. දැන් ඇහැට සද්ද දැනගත්තා. දැනගෙන තජ්ජෝ සමන්නාහාරය වුණා. තජ්ජෝ සමන්නාහාරය කියන පටිච්චසමුප්පාදය දැන ගැනීම. ඒක දැන ගැනීම මොකද්ද කියනවා? දැන ගැනීමනේ මන්තුලි. ඉබේ කියන කාරණාවට යොමු වෙන්නේ මේ මෙතෙන්ද යොමු වෙනවා කියන්නේ ඉබේ කියන කාරණාවට යොමු වෙන්නේ නැහනේ. ඊළඟට දේමව කියන කාරණාවට යොමු වෙන්නේ නැහනේ. එතකොට එහෙනම් මේ දෙකම නැත්තම් පටිච්චසමුප්පාද කියන කාරණාව ඒක අපි කතා කරන එකක් නේ. හැබැයි අවංක ප්‍රත්‍යක්ෂ වල දැන ගැනීම කියන කාරණාවක් හම්බුණා නම් එතන මම කියන කාරණාව ඉදිරියම ඉවරයි. තජ්ජෝ සමන්නාහාරය කියනකොට මම ඉන්නවා. ඒක තජ්ජෝ සමන්නාහාරයෙන් දැන ගැනීම හම්බ වෙනවා කියලා මම ඉන්නවා. දැනගත්ත මමනේ. දැනගත්ත මමනේ. හැබැයි ඒකට තජ්ජෝ සමන්නාහාරය හේතුව. අන්න ඔය හේතුව හොයන්න කියනවා. එතකොට ඒකට ඒ දැන ගැනීමට තජ්ජෝ සමන්නාහාරය හේතු වෙලා තියෙන්නේ. ඒ දැන ගැනීමට. දැන් අපට දැන ගැනීමක් හම්බ වෙනවා මෙහිමයි කියලා. දැන් උදාහරණයක් ගත්තොත් ඔක දැන ගැනීම හඳුනා ගැනීම කියලා දාමුකෝ. දැන් ඔන්න අපි හිතමු තජ්ජෝ සමන්නාහාරය කියන කාරණාවට අපි දානවා අවිද්‍යා සංකාර. ඒක හඳුනා ගැනීමක්ද නැද්ද? හඳුනාගෙන. ඒ අවිද්‍යාව කියලා හඳුනාගත්තා.
එතකොට දැන ගැනීමක් ඇති වෙච්ච තජ්ජෝ සමන්නාහාරයේ සිදුවීමෙන් දැන ගැනීමක් වෙච්ච තැනදී තමයි පස්සේ වෙලා හඳුනගන්නේ. නමුත් අපට ඊට කලින් දැන ගැනීම වෙන්න අවිජ්ජා සංකාර කියලා හඳුන ගන්නවා. දැන ගැනීම කියන කාරණාව සිදු වුණේ තජ්ජ සමන්නාහාරයෙන් අවිද්‍යා සංකාර කියන කාරණාව හඳුනා කියන්නේ මේ අවිද්‍යාවයි කියලා මේ සංකාරයි කියලා නැත්තම් මේක අවිද්‍යාවයි සංකාරයි කියලා හරි දැන ගැනීමක් හරි සිද්ධ වෙනවා. දැන ගැනීමට හේතුව කතා කරද්දිත් අවිද්‍යා සංකාර කියලා ආය දැනගන්නවා. එතකොට දැනගැනීම හේතුව නෙමෙයි හම්බුනේ. ඒකත් අය මං වෙලානේ. ඒ දැන් කොහෙන් හොයන් ගියත් හම්බෙන්නේ සක්කාදිට්ඨිය. ආයෙත් සක්කාදිට්ඨියම කොනට යන්නේ. අවිජ්ජා සංකාර කියලා හම්බුනත් ඒ සක්කාදිට්ඨිය කොනට යන්නේ. ඒ ඉතින් අවිජ්ජා සංකාර කියලා දැනගත්තා. ඒ සක්කාදිට්ඨිය කොනට යනවා. එතකොට කොහෙන් ওই කාරණා හොයාගෙන ගියත් සක්කාදිට්ඨිය කොනට යනවා. ඔන්න ඒකනේ දැන් මේ ඇත්ත හොයාගෙන යද්දිනේ සක්කාදිට්ඨිය හම්බෙන්නේ. මේ ඇත්ත හොයන්නේ සක්කා. ඒතකොට මේ ඇත්ත හොයාගෙන යනකොට සක්කාදිට්ඨිය හම්බෙලා ප්‍රකට වෙලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඇත්තටම ඉතින් මොනවා කිව්වද දැනගත්ත හරි හඳුනාගත්ත හරි ඕන එකක් කිව්ව ගමන්ම මම ඉන්නවා ඉතින්. මම ඉන්නවා. ඒ මම නැත්තම් ඉබේනේ දාන්න වෙන්නේ. එහෙම නෑ. මම සමහර එතනදී ආයමේ ඒක මම කියන්න හරි සක්කාය දිට්ඨිය කියලා නම් වචනයක් දාන්න ඕනේ. ඕනේ. ඒ දැනගත්තා කියනවා නම් එච්චරම තමයි. දැන ගැනීමක් කියනකොටම දැන ගැනීමක් හඳුනා ගැනීම මා තුල සිදුවෙච්ච එක. ඒ කියන්නේ දැන ගැනීමත් එක්ක මං හම්බෙලා. දැන් කාටද හම්බුනේ? වෙන කාටද හම්බුන්නේ නැහැ නේ. දැන් ඕක වෙන කවුරුත් දැක්කේ නැහැ නේ. ඔය සංකාරයෙන් කියලා මම දැක්කේ. ඒක දැන ගැනීමත් එක්ක මම හම්බෙලා. ඒතකොට කොහෙන් ගියත් සක්කාදිට්ඨිය හම්බෙලා යනවා. සක්කාදිට්ඨිය මොකද්ද කියන කාරණාවට ප්‍රකට වෙනවා. මොකෙන් හිතන්න ගියත් සක්කාදිට්ඨිය ප්‍රකට වෙනවා. ප්‍රකට වෙන සක්කාදිට්ඨිය ඊළඟට හොයන්න ගිය බුදුරණස් කියව නිසානේ. අන්න ඔය කාරණා ප්‍රහාණයට යමු වෙනවා. ඒ ශ්‍රද්ධාව නිසා. දැන් මම හම්බ වෙන ඊට පස්සේ මම වැරදි කියනවා. ඔය වැරදි කියනවා. වැරදි කිව්වේ හම්බ වුණේ බුදුරණස් කියව නිසා බුදුරණස් වැරදි කියනවා. ඒ අන්නේ කැලල තමයි. ඉතින් වැරදි කියන නිසා අනිවාර්යෙන් අර ඒ කියන්නේ ශ්‍රද්ධාව එක ඒක නිසා එයාට ඕනකම ඇති වෙනවා අනිවාර්යෙන්ම. එහෙනම් මොකද්ද මේ බුදුරණවහන්සේ කියන්නේ කියලා හොයන්නේ. ඒක ඉන්නේ පටිච්චසමුප්පාද. අන්න ඒක පටිච්චසමුප්පාද. හැබැයි හොයාගෙන යනකොට කොච්චර හොයාගෙන ගියත් ආයේ දැන ගැනීමයි හරි. අන්න එක විචිකිච්ඡාමතු වෙන්නේ. ඇයි දෙගිඩියාවක් එනවා ඊට පස්සේ. ඇයි දැන් මේ හොයන්න කීපයක හොයනවා. හිව්වත් මම දැනගන්නවා. විචිකිච්ඡාව හම්බෙනවා. ඔහොම යනකොට සමහරවිට ඊළඟට හැදෙන එකක් මම වැරදි කියලා. මම වැරදි කියලා. ඒක නෙන්නේ. ඔව්. ඒකෙන් හති වැටුණාම වගේ. ඊළඟට ඒක ලේබල් කරන්න යනවා. අන්න එතන තමයි ප්‍රශ්නේ. මොකද දැන් අර ඉවසීම කියන එක තව පොඩ්ඩක් ආයෙ පොඩ්ඩක් පයින්නවා එළියට. ඉවසීම එතන තමයි තියෙන්නේ. ඉවසීම මදි වෙනවා අපව. ඉවසීම මදි වෙනවා චුට්ටක්. අවංකම මදි වෙනවා ටික. ඇයි එතකොට සමහරවිට අර දැනුමින් එල වහනවා. ආය දැනුමින් එල වහනවා. මොකද ඉවසීමයි අවංකමයි ටිකක් මදි වෙනවා. මේ හැමතිස්සෙම එන්නේ ඒකමනේ. ඒක ඉතින් විඥානි මායාවක් නේ. ඔව්. මායාවක් කියන්නේ ආය පුදුමයි. ඊළඟට ආශ්‍රව කියන්නේ ඉතින් පැවැත්මටම අවිද්‍යාවටම යමු. කොහෙද අපි විද්‍යාවට යමු කරන්නේ? අපි හිතුවා කියලා. හැමතිස්සෙම වහනවා. කොහෙන් හරි එකකින් වහනවා. ආශ්‍රව ක්‍රියාකාරීත්වය කියන්නේ ඒකමයි. අර ඇත්තටම විඥානය අර කවුද දැනගත්තේ කියන එක අපිට නොතේරුණා. ඉතින් ආයේ මමනේ දැනගත්තේ. අපි ඒක පටිසම්පාදයෙන් කියලා දානවා. ඒකත් දැනගන්නවා. ඒකත් දැනගන්නවා. ඇත්තටම හරිනද මේ මෙතන වෙන්නේ ඔන්න ඔය එක මේ දැන් මේ බුදුහාමුදුරු කියපු මේකත් එක්ක මේ දර්ශනයත් එක්ක මේ කෝණය වෙනස් කරන එකම තමයි නේ. කෝණය වෙනස් කරන එක. දැන් ඕ විදිහට ඇහුණා වුණ සායනද ගිහින් මේක හොඳ ශ්‍රවණය කරලිවලා එතකොට දැන් අපේ කෝණේනේ ටිකක් පයින් වෙන පැත්තට දැන් අන්න දැන් පේනවනේ සායනද මෙන්න මෙහෙම මේ කියලා නේ සායන. හරියට මේ වගේ. අර මම මේක මේ ළඟදී කිව්වා මම හිතන්නේ කිලෝමීටර් කෝටියක් විදින තියෙන එකේදී අපි ඉස්ලාම් දින 45ක ඇන්ගල් එකට.
ඊළඟට අපි දැනගත්ත දැනම් මේක වැරදි කියලා පොඩ්ඩක් මෙහෙට ලං කරනවා. ආයි මේක විදිනවා. ඉතින් මේ කොච්චර විදිහද ආයෙත් විදින්නේ නැහැ. ආයෙත් කෝණේ වෙන් වෙන්න මොකක් හරි හැිනවා. ආයෙත් කෝණේ වෙනස් කරනවා. ඊළඟට මේක විදිනවා නේ දැන් හරි වදී කියලා. ඒත් වදින්නේ නැහැ. ආයෙත් කෝණේ වෙනස් වෙනවා. ඒ කියන්නේ මෙතනමයි වෙනස් වෙන්න තියෙන්නේ. මේක වෙනස් වෙයි. ඒ කියන්නේ අපි මේ කෝණෙන් කොච්චර විද්දත් යන්නේ අහකටමයි. කොච්චරද යන්නේ අහකට. කෝණේ වෙනස් වෙන්න. හැබැයි ටික කෝණ වෙනස් වෙන්නේ. ඊට පස්සේ අවසානයේ කෝණේ වෙනස් වුණාට පස්සේ හරීම කෝණේ හරීම ඉලක්කය ආවට පස්සේ අන්න ඒ කෝණයට තමයි ඉලක්කය තියෙන්නේ. හැබැයි අර වෙන අපි හිතන එක වෙනස් වෙන ගතියත් එක්ක මේක මේ පැත්තට ළඟා වෙනවා කියන ඒ හැඟීම එනවා නේද? ඒක එනවා. මොකද දැන් වැරද්දක් ඉතින් ඒක එන්නේ වැරද්දක් නේ අතහැරින්නේ. වැරද්දක් අතහැරෙද්දී අපි ওই පැත්තක් කරන්න උසිතුවත් වැරද්දක් අතහැරියා නම් ඉතින් ඊළඟට හැබැයි සොයන්නේ මේ ධර්මය ඇහෙන්න ඕනේ. ආයෙ කල්ල ගන්න. ආයෙ කොහේ හරි ගිහින් ඒක ආයෙ අල්ල ගන්නවා. අපිට හිර වෙන තැන අහුවෙන්නේ නැහැ. ඔව් අනිවාර්යෙන් අහුවෙනවා. මේක හරියටම සක්කාය දිට්ඨිය ප්‍රකට. ඒ කියන්නේ ඒක හරියටම අවංකවම ප්‍රකට වෙච්ච තැනදී හරියටම ප්‍රකට වෙච්ච තැනදී. ඒ කියන්නේ ඒකම හොයනකොට එයාට ඒත් ඕනේ. නමුත් එයා කොහොම හරි යනවා. සක්කාය දිට්ඨිය අවංක ප්‍රකට වෙච්ච තැනදී කොහොම හරි යනවා. කියන්නේ හරියනේ එයාට ඕනම අරමුණක් මේක ප්‍රස් කරලා පේනවා. ඔව් ඒ කියන්නේ එයාට වැරද්දක්මයි පේන්නේ. වැරද්දක්මයි පේන්නේ. කොහෙන් ගියත් හරි දෙයක් පේන්නේ නැහැ. කොහෙන් ගියත් වැරද්දක් පේන්නේ. ඒක පේන්නේ හරියටම සක්කායදිට්ඨිය ප්‍රහාණය කරපු කෙනාට. හරියටම පේන්නේ. ඒ හරියට වැරද්දක් කියලා පේන්නේ. අතන වැරද්දක් කියලා පේනව නෙමෙයි වෙන්නේ වැරද්දක් කියලා හොයාගන්න. ඒ කියන්නේ විචිකිච්ඡා ඉස්මතු වෙන්නේ. එහෙමනේ යන්නේ නේ. ඔව් විචිකිච්ඡාවක් ඉස්මතු වෙන්නේ. සක්කායදිට්ඨිය ප්‍රහාණය වෙච්ච කෙනාටයි වැරද්දක්. ඒ කියන්නේ මම වැරදි කියන එක සක්කායදිට්ඨිය ප්‍රහාණය වුණා මම ඉන්නවා ඒකට. වැරද්දක් හම්බ වෙනවා හරියටම. හැබැයි මං ඉන්නවා. සක්කායදිට්ඨිය ප්‍රහාණය වෙනවා කියන්නේ වැරද්දක් කියලා වැරද්දක් කියන කාරණාව හම්බ වෙනවා කියන්නේ. අතන වැරද්දක් කියන එක නේ ඇත්තක් කියලා නේ හම්බෙන්නේ. වැරද්දක් වෙන්නේ මම්මනේ හිතන්නේ. මම්මනේ අඳුනගන්නේ. වැරද්දක් නෙමෙයි ඇත්තන්නේ. අතන හම්බෙන වැරද්දක් කියලා. අතන අර පැත්තට පැන්නෙන් පස්සේ විතරයි මේක වැරදි කියලා හම්බෙන්නේ. එතකන් හම්බෙන්නේ ඇත්තක් නේ. හැබැයි ඒත් මං හිතනවා. හැබැයි ඒක වැරදි කියලා හම්බෙලා. බුදුරණවහන්සේ කිව්ව නිසා නෙමෙයි. මම හඳුනා ගන්නවා හැබැයි. හැබැයි ඒක වැරදි කියලා හම්බෙලා. බුදුරණවහන්සේ කිව්ව නිසා නෙමෙයි. ඒ මං හඳුනාගන්නේ වැරදි. මම හඳුනාගන්නේ. බුදුරණවහන්සේ කිව්ව නිසා නෙමෙයි. හැබැයි දැන් මං හඳුනාගන්නේ හරි. දැන් පිටා නිකරම සයින්ස් අර කියන්නේ මේක විචක්ෂණයත් එක්කලා අපි ලෑස්ති වෙන්න ඕනේ දෘෂ්ටි කෝණය වෙනස් කරගන්න. ඔව්. නැත්තම් අපි විචක්ෂණය කරලා පළියම හරියන්නේ නැහැ. අපිට ඒක කරනකොට ගමන් අපිට අහු වෙන්න ඕනේ මේ බලන කෝණේ මෙතන ලොකු අවුලක් එනවා කියන නේ සයින්ස්. අනිවාර්යෙන් බලන කෝණය වෙනස් වීම දිගටම තියෙන්න ඕනේ. ඒක වෙනස් වෙනකොට කෝණය වෙනස් නම් මම උදාහරණ තව කියන්නම්. අපි හිතමු අපි මේ ඉලක්ක විදිනකොට හරිම ඉලක්ක එක තැනක තියෙනවා. ඊළඟ ඉලක්ක වල තැන් වල තියෙනවා අපි හිතමු ගස් ටිකක් තියෙනවා කියලා. අප ගස් කොස් ගස් මොන හරි ගස් ටික. එතකොට කෝණය වෙනස් වුණාම අපි කෙලින් කොස් ගහට විදුදා හිටපු එක කොනස ඉල නබ ගහක් හම්බෙනවා. ඉතින් කෝණය වෙනස් වුණාම අරක වෙනස් වෙන්නේ. මේක කෝණය වෙනස් කරන්නේ නැතුව අරක වෙනස් කරන්න බෑ කවදාවත්. එතකොට මේ කෝණේ ටික වෙනස් වෙ යනකොට අර කාරණාව කොහොමද වෙනස් වෙලා? ඒකට විදිනට ඒකට විදින නෙමෙයිනේ කියන්නේ. වෙන ඉලක්කයකට විදින්න කියන්නේ. අපි අර මම කියන්නේ ඒත් එකම යාට පේන්න පටන් ගන්නවා මේ ඇත්තටම ඇත්තටම ඒ තියෙන්නේ අපි එක තැන කල්ලගත්තා කියන එක නේද? වෙන මොනවාද නෙවෙයි. හැබැයි අර පැත්ත පේන්නේ නැහැ තාම. ඔව් ඒ පැත්ත පේන්නේ නැහැ. මේ පැත්ත ටික වැරද්ද පේනවා. අර පැත්ත පේන්නේ. ඒ පැත්ත පේන්නේ මේ දැන් ඉන්න තැන වැරදි කියලා හම්බුනහම. ඒත් එහා පැත්තෙන් පේන්නේ මේකෙන් පැනනට පස්සේ හිතපු තැන වැරදි කියලා හම්බෙනවා. හැම වෙලෙම මම මේක පැනනට පස්සේ හිතපු තැන වැරදි කියලා. අර මේ දවස්වල සොයන සුඟක් අර මේ ශ්‍රවණයත් එක්කලා වුණේ මේ කෝණේ වෙනස් කරන එකට දෙන මේක හුඟක් තිබ්බනේ සොයන. ඒක සොයන දිගින් දිගටම ඇහෙනකොට එතකොට මේ ඒකට තීරණ පටන් ගන්නවා. නැත්තම් වෙන්නේ සමහර අර නැත්තම් අපි විචක්ෂණයක් කියලා මොකක් හරි ආයෙ කරාට එකම තැන අල්ලගෙන කරන්නේ තමයි. දැන් ඒ කෝණයට විචක්ෂණේ හරිනේ. එහෙම තමයි. ඒ කෝණයට විචක්ෂණේ හරි.
එතකොට හැබැයි විචක්ෂණය ඕන වෙනවා මේ කෝණේ වැරදිලා වෙන කෝණකින් විචක්ෂණය කරන්න. ඒක සාමාන්‍යයෙන් ඇත්තටම කල්යනා මිත්‍ර සේවනය කියන එක ඒක නම් 100%ම තියෙනවා. ඒ සද්ධර්ම ශ්‍රවණය මේ වගේ සාකච්ඡා නේ එහෙම නැතුව නම් මේක යන්න බෑ. ඒක කවදාකවත් වෙන්නේ නැහැ ඒක නම් ඇත්ත. ඒ බුදුරණවහන්සේ කිව්වේ නෑ ආනන්ද 100%ක්මයි. කල්යනා මිත්‍රය. පොඩ්ඩක්වත් දශමෙන් 100.0.1ක්වත් නැතුව නෑ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම දීලා තියෙන තමන්ගෙන් පිටටයි මේකේ ප්‍රත්‍යේ. ඇයි දැන් මම තමන්ට දෙන්න බෑනේ. ඇයි තමන් වැරදි කියලා හම්බ වෙන එක ඒකම තමන්ට දෙන්න තන. සාමාන්‍යයෙන් ඒක අපි දැන් අපිට හොඳට තේරෙනවා අපි ගණන් හදනකොට උනත් සායනත් ඔය වැඩේ දිනනවානේ. අපි සාමාන්‍ය ඒ දවස්වල ගණන් හදනකොට අපි ගානක් හදලා වැරදුනොත් සායනත් මම කොච්චර ඒගොල්ලින් බැලුවත් එච්චරමයි නේද? මගේ උත්තරේ ඒකමයි. කවුරුහරි පිටින් ඉන්න කෙනෙක් කියලා බලපුවම ඔන්න කියන මෙන්න මෙතන වැරදි. ඔව් අපිට හරි හම්බෙන්නේ අපි වෙන කෝණෙන් බැලුවා. වෙනස් කෝණෙන් බලයි. ඔන්න අපි ඒ කෝණෙන් බලන තාක්කල් වැරදි හම්බෙන්නේ නැහැ. අර සායනත් ගණන් මේ කවුන්ට් සේව කරනකොට එහෙම නේ මොනවා කරත් ඇයි ඒ ගණන් අකුරු ඉලක්කම් ටිකක් නේ සායනත්. ඒ ඉලක්කම් ටික උඩේ එහෙමමයි පේන්නේ. මොනවා ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි ඒ වගේම තමයි මේක. ඇත්තටම මේ මම නම් හිතන්නේ නැහැ මේ ලෝකේ මේ එහිම මිනිස්සු ඉන්නවා කියලා. කලාතුරකින් තමයි. කියන්නේ ලෝකේ ඉන්නෙම අපි මේ කොච්චර කතා කරන්නේ. කියන්නේ අවංකව මේක නැහැ. මොනවා හරි කරලා කියන දේ ඇත්තයි කියලා පිළිගත්තට තමන්ගේ පැත්තට ලකුණ දාගන්න. අවංකව මේකට බහින්න, අවංකව මේ කාරණාවට යොමු වෙන්න කියන එක ඉන්නේ නැහැ. එච්චරටම අපි තමන්ට දන්න දේ තියෙනවා. ඉතින් ඇත්තටම පුදුම වැදගත්කමක් තියෙන මේ සාකච්ඡාව අහන එක. ඒකෙන් තමයි අපි ඒකෙන් හිතනවනේ. ඇයි අපට පහරක් වදිනවනේ. ඒ කියන කරුණු වලට යොමු වෙනවනේ සමිනා. ඒ කියන්නේ මේ අතර අර බිලිදිවුල්ම එකනේ නේද? මේකේ මොකක් හරි හරයක් තියනවා කියලා වෙලා ඒ පැත්තට බලන්න යොමු වෙන එකෙන් තුලින්නේ සොයනද කෝණය වෙනස් කරගන්න පුළුවන්. නැත්නම් අපි ආය බෙලිමනේ. බෙලිම. නැත්නම් බොරුවට දිගුල් කියනවා. ඔව් බොරුවට තමයි. ඒක කිසිම දෙයක් නැහැ. ඒක කියන්නේ ඒක වැඩක් වෙන්නේ නැහැ. වැඩක් වෙන්නේ. ඔව් දිගුල් කියලා කියන්න පුළුවන් ඉතින්. ඒකත් වෙලා නැහැ. අර ඉදාකරේ විමර්ශක සූත්‍රයේ ශ්‍රද්ධාව දෙයාකාරයි. නැත්තරම හරිම වටිනවා ඉතින් ඔය දැන් මේ වගේ සාකච්ඡා කරන්න නැතුව බෑ සායන. දැන් මම නෑ ඇතුළට කතා කරන්න ඇත්තටම ගොඩක් කතාව කියන්නේ 100ක් හිටියත් ප්‍රශ්නයක් නෑ එක අදහස. දැන් අපි හිතමු ඔය මම කතා කර ඉද්දි වෙන වෙනක් මොකක් හරි දැම්මොත් මේ කතාව ඉවරයි. හැබැයි තව කෙනෙක් ඔය කාරණාව තමයි පොලිස් වෙන මොකක් හරි ඒකට කතාව වැඩිපුර හොඳට යනවා. ඒකට සපෝට් වෙනවා. සපෝට් එකක් එනවා. නැත්තම් වෙන්නේ නැහැ. නෑ පොඩ්ඩි හරි වෙනසක් කරොත් එහෙම ඊළඟට ආය වෙනස් පැත්තකට. අර අවසාන කරපු මේ ගෲප් එකේ කතන්දරේ පැහැදිලිවම කියනවා. එකම ඒ අදහස් තියෙන කට්ටියක් එක්කලා තමයි මේක කරන්න ඕනේ කියන්නේ. ඒක පුණුගුණා වගේ නිකන් කියවෙනවා මම. ඔය දැන් මේක ඒ කියන්නේ සමහරවිට දැන් අහන්න කියන්නේ දැන් Tamanට තේරෙන්නේ හැබැයි මේ කතා කරන්නේ බොරුවක් නෙමෙයි කියන එක තියෙනවනේ. එතනින්ම අර බොරු ප්‍රශ්න එන්න තියෙන එකත් බ්ලොක් වෙනවා. බ්ලොක් ඇයි ඒ කතා කරන එකෙන් අර මොන හරි ප්‍රශ්නයක් එන්න තියෙන එක වැහෙනවා. වෙන ප්‍රශ්නයක් එන්න තියෙන. ඒක ලොකු දෙයක්. ඒක ලොකු දෙයක්. නැත්නම් එහෙම එකක් ආපුවම සම්පූර්ණ වෙනස්. ඇත්තනම් කියන එකයි දුක්ඛ ඥානං කියනකොට සමහරවිට අපි කොහොමද ඒ දෙකේ වෙනස ගන්නෙ? දුක්ඛ අඥානං කියන එතකොට අපි ඇත්තටම දුක්ඛ ඥානං කියවම සත්‍ය ඥානයනේ. සත්‍ය ඥානය. එයා සෝතාපන්නයිනේ. ඒතකොට දුක්ඛ අඥානං කියන්නේ සමහරවිට මාර්ගයේ ඉන්න කෙනා ගැනද කතා කරන්නේ. දෙකම හම්බෙන්නේ සෝතාපන්න කෙනාට. දෙකම ඒ නැත්තම් කොහොමද ඥානය හම්බෙන්නේ? ඒක බලන්න. එතකොට සමහරවිට දැන් ඥානය හම්බුණා කිව්වන් පස්සේ අඥාන කොහොම තිබ්බ කියලානේ බලන්නේ. එතකොට මෙහා පැත්තේ ඉන්න කෙනා එයා හරි. එයාට ඥානය පිළිබඳ මොකද්ද කියන එක හැංගීමක් නැහැ. එයා අඥානකමෙමයි ඉන්නේ. එයා අඥානක. නමුත් එයාට අඥානකම කියන එක ශ්‍රද්ධාවෙන් තමයි ඉස්සරහට යන්නේ. එහෙම තමයි. ඒ කියන්නේ අඥානකම සත්‍ය වශයෙන් හම්බුණා කියන එක නෙමෙයි. ශ්‍රද්ධාවෙන් ඉස්සරහට යන්නේ. අඥානකම හරියට හම්බුණා නම් ඥානය ඇති වෙනවනේ. එහෙම තමයි. මොකද එයා ඒක අතහරිනවනේ. එහෙම තමයි. ශ්‍රද්ධාව තමයි ඉස්සරහට යන්නේ. ඒ ශ්‍රද්ධාව නිසා
මේ විචක්ෂණයක් තියෙනවා. හැබැයි අඥානකම කියන කාරණාව යා ඉන්නවා. ඔව්. හැබැයි අඥානකමක් කියලාට හම්බුණා නම් අඥානකම ඉන්නේ නෑනේ. අඥානකම ඉඳන් විචක්ෂණයක් කරනවා. ඔව්. ඒ ශ්‍රද්ධාව නිසා. ශ්‍රද්ධාව නිසා ඊට පස්සේ කවදා හරි සත්‍ය ඥානය හම්බුනහම තමයි අඥානකම කියලා හම්බෙන්නේ. ඒ අඥානකමක තිබුණා කියලා ඥානෙට හම්බෙන්නේ. නැත්නම් දැන් ඥානීය අඥානකම කියලා මනින්න බෑනේ ඥානයක් නැතුව. එහෙමයි. කොහොමද දැන් අඥානයි කියන්නේ කොහොමද ඥානයක් නැත්තම්? ඒ කියන්නේ තව සත්‍ය ඥානෙට ගිහිල්ලා ගියාට පස්සේ අඥානයි කියලා හම්බෙනවා. හම්බෙනවා. අඥානකම ඉඳලා යාවේ කියලා. ඔව්. එතකන් හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ. මොකද එතකන් හම්බෙන්න විදියක් නැහැ. ඇයි දැන් මේක මනින්න මොකෙන්ද? මනින්නේ. මේක අඥානකම කියලා මනින්න මොකෙන්ද? අඥානකම මනින්නේ නම් මේකට වඩා හොඳ දෙයක් තියෙන්න ඉපේ. එහෙමයි. නැත්නම් මේක අඥානයි කියලා කියන්න බෑනේ. එහෙමයි. එතකන් එයාට සද්ධාවෙන් විමසිනවා. හැබැයි අඥානකම ඉන්න අඥානයි කියලා නෙමෙයි ඇත්තයි කියලා. හඳුනගත්තේ මං කියන එක ඇත්තයි. ඇත්ත තුල ඉන්නේ. හැබැයි අඥානයි කියලා හම්බෙන්නේ. අඥානයි කියලා හම්බෙන්නේ නැහැ. ඒකට තියෙන ප්‍රඥාව නෙය දැනගන්න ප්‍රඥාවෙන් ප්‍රඥාව හම්බෙන්නේ විමුක්තියෙන් කියන ප්‍රඥාව හම්බෙන්නේ විමුක්තියත් එක්ක. වේදනා සූත්‍රෙ තිබ්බනේ. ප්‍රඥාවත් විමුක්තිය එක්ක හම්බෙන්නේ. ඒ කියන්නේ දුක්ඛ ඥාන සමුදය නිරෝධය මග්ග ඥාන හම්බෙනවා කියන්නේ විමුක්තිය හම්බෙලා අනිත් පැත්තට. ඒ කියන්නේ සත්‍ය ඥානය එකත් එක්ක ඉන්නේ නිරෝධ ඥානයත් ඉන්නේ. නැත්තම් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ අඥානකම පටිසමුපාදේනේ. ඉතින් ඕක දැක්ක කියන්නේ සෝතපන්නයි. පටිසම්පද සමුදයනේ අඥානකම කියන්නේ. ඒක දැක්කම සෝතපන්නයි. එතකොට සමහරවිට දැන් ඇත්තටම දැන් සතර සතිපට්ඨාන සූත්‍රයේ සමුදය වය තියෙනවනේ සමහරවිට. එතෙන්දී අපි මේ විදිහට බලාගෙන යනකොට සමහරවිට මම වැරදි කියන තැනදී එයාට එතකොට සමහරවිට මම වැරදි නම් කාලත්‍රයක් ගැන කතන්දරේ හරි විදිහට ගත්තොත් ඉන්න බෑනේ. වැරදි බව හම්බුනහම එන්නේ නෙමෙයි හම්බුනහම ඒකත් වැරදි බව හම්බ වෙනවා. ඒක එතකොට යොදන්න බෑ නේද? ඔව් වැරදි බව හම්බ වෙනවා. ඒකත් වැරදි. ඒ යෙදීම ඉක්ම වෙන්නේ නිවුනහම. හැබැයි අරක වැරදි බව දන්නවා. වැරදි බව හම්බ වෙනවා. ඒ කියන්නේ ඒක ඊටම වැරදි බව. නෑ ඊතර වෙන බව හම්බ වෙනවා. කාලත්‍රියොත් ඊතර වෙනවා. ඉක්ම වෙන බව හම්බ වෙනවා. හැබැයි ඉක්ම වෙන්නේ නෑ. ඉක්ම වෙන්නේ. දැන් සමහරවිට දැන් අපි අර මේ මොහොතද මට දැන් ඒක වචනේ හරියටම මේ මොහොතද නැත්නම් පච්චුප්පන්න කියන එක සමහරවිට දැන් සංස්කාරය බැලුවොත් එහෙම අපිට ඒ භවෙන් තොරයිනේ ස්වාමීන් ඒ භවෙන් තොර වුණාම ස්වාමීන් වහන්සේ ආය එතනදී සමුදයක් ගැන කතා කරන්න බෑනේ. ඕකමයි සමුදය කියන්නේ. දැන් අපට සමුදය කියනකොට අපට හම්බ වෙන්නේ යමකනේ. ඔව්. මොඳුරට බදලා යමක. අපි පටන් ගන්න ඉදමින් නේද? පටන් ගන්න එතන. ඒක ඇත්තට සමුදය වය හොයනවා කියන එකට වඩා එතනද කිවිය යුත්තේ විමසනවා කියන එක. අපිට තියෙන නිකන් තිතියක් වගේ. ඔව් ඒක නේද බෑ. අපට කරන්න නැත්නම් විමසනවා කියන්නේ. ඒ කියන්නේ ශ්‍රද්ධාව මත විමසීම. එහෙමයි. සමුදය වය කියන කාරණාව කතා කරනකොට එතන ඉක්මවීමක්මයි හම්බ වෙන්නේ. අන්නේ දැක්මටයි සමුදය වය කියන්නේ. ඒ කියන්නේ ඉක්ම වෙන බවට. දැන් බලන්නකෝ සමුදය වය කියන්නේ සත්‍ය ඥානෙ දෙනවා කියන්නේ. සත්‍ය ඥානෙ. දෙකෙන් එකක් කතා කරන්නේ නැනේ කොතනක. නෑ. දෙකමනේ. අනිවාර්යයෙන් මෙතන අර දෙක කිව්වට සමුදය වය එකට බලන්න කියන්නේ හේතුව මේකනේ. ඒකනේ. එතකොට සමුදය හොයනකොට වැරද්දක් නේ හම්බෙන්නේ. දැන් තියෙන්නේ නෑ මොකද? දැන් අර ඇක්චුවල් කතා කරේ වැරදි දෙයක් තියෙන්නේ කියන්නේ නෑ. නිරෝධයි නේද කොට. මේ කියන්නේ සත්‍ය ඥානෙ. සත්‍ය ඥානෙ කියන්නේ. එතකන්නේ. එතකන් අපට පුළුවන් සද්ධානුසාරී කෙනාට යම් කිසි මට්ටමකට එකක් හොයන්න පුළුවන්. හොයන්නයි තියෙන්නේ. කියනවනේ බුදුරණවහන්සේ ක්‍රමයක් කියනවා. ඒක හොයන්න තියෙන්නේ. හැමෝටම තියෙනවා හොයන්න දෙයක්. දැන් අන්න එක තමයි. දැන් ඒක ටිකක් හොඳට පේන එකක් නේද සත්‍යප්ඨාන සූත්‍රයේ නේද? ඔව්. ඒකේ තියෙනනේ ගන්ධ රූප සමුදය
එහෙම කියලා නේද? එතන දෙන්නේ ස්වාමීන් වහන්සේ ඒත් ඇත්තටම සෝවන් වෙන්නනේ. සෝවන් වෙන්න දෙන්නේ. ඒ කියන්නේ තෝකම තමයි නේද? මේක බලාගෙන ඉන්න කියන එකනේ කියන්නේ. ඔව්. නමුත් හොයන්න අපිට එකක් තියෙනවා. සමුදේ වය විමසන් දෙකක් තියෙනවා. දකින්නවා කියන එකයි විමසනවා කියන එකයි දෙක. දෙකක්. ඒතර විමසීමට සෝතාපන්න මාර්ගය නැති වුණත් විමසන්න පුළුවන්. හැබැයි දකින්නව නෙමෙයි. දකින්නනේ. විමසනවා කියන කාරණාව මනස මුල් කරගෙනමයි කරන්නේ. දකින්නවා කියන කාරණාව ප්‍රඥා මුල් කරගෙන වෙන්නේ. අන්න එතනක් තියෙනවා සාරනේ. දැන් අරකේ විඥානය කියන එකේ සායනස දැන් අනිත් හැම එකම වගේ දැන් අපි කියමු වේදනාවේ සුඛ දුක්ඛ අපිට වින්දනය කියන එකේ මේ කෘත්‍ය හොයන්නේ නැතුව අපි ඵලයක් වගේ එකක් නේ සායනස අපි දකින්නේ. අපි කෘත්‍ය කියන එක අපිට අහුවෙන්නේ නැහැ නේද? ඇත්තටම විඥානය කියන එකත් ඒ වගේ අන්න ඒ වගේ එකක්. විඥානය කියන්නේ අපිට අහුවෙලා මොකක්ද දෙන ගෙඩියක්. ඔව්. නේ සායනස මොකක් හරි එකක් දෙන්නේ ප්‍රකට කරලා. ඇත්තටම අපි විඥානය දකින්නේ. අර විඥාන භව කියන එක අහුවෙන්නේ. විඥාණයෙන් ලැබිච්ච දේ හැම. විඥාණයෙන් ලැබිච්ච දේ නේ අපි අහුවෙන්නේ නේ. ඒකක්මයි අහුවෙන්නේ. අපි හැබැයි කියන්නේ විඥානය. විඥානය කියලා. කියනකොට විඥානය තමයි. ක්‍රියාව විඥානික ක්‍රියාව තමයි. ආවරණගේ කියන්නේ සමහරවිට මේ හරීම සියුම් විදියට භාෂාව යොදලා තියෙනවා. ඒ කියන්නේ මේ ඇතර මේ භාෂාව කතා කරන බුදුරු සියල්ල මේ භාෂාවෙන් කතා කරන්නේ. ඒ කියන්නේ අර බුදුරු උපදින්න නැත්නම් හැම ඒ කියන්නේ ওই සියලු දේ සම්පූර්ණ වෙනවනේ. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඔය හැම දෙයක්ම සම්පූර්ණ වෙනවනේ. සම්පූර්ණ වුණත් කෙනෙක් නැත්නම් පහළ වෙන්නේ නැහැ. සම්පූර්ණ වීමයි කෙනයි ඔක්කොම තියෙන්න ඕනේ. ඇත්තම නේද අපි කියන්නේ විඥානය කියලා කොච්චරක් මේ ඒකත් මායාවනේ. ඒකත් මායාව. ඒ කියන්නේ අපට ඊතර වීමක් නෙමෙයිනේ හරි දෙයක් නේ හම්බ වෙන්නේ. මේක නැත්තම් ඊතර වෙනවා කියලා හිතන්නේ. හරි දෙයක් හම්බ වෙනවා. ඊතර වෙන බවක් නෙමෙයි හරි දෙයක් හම්බ වෙනවා. ඒක හරි නම් අය මොකද ඊතර වෙන්නේ? මේ හැම කෑල්ලක්ම හොඳට ඒ විදිහට තේරුම් ගෙන යන්න තමයි. ඒ කියන්නේ පොඩි කෑල්ලක් බුදුන් වහන්සේ දෙන්නේ. ඇත්තටම එකක් මොන හරි පොඩි දෙයක් දෙන්නේ. ඔය දෙයින් යන්න තියෙන්නේ. අරව උපකාර වෙනවා ඒ දේ ඒ විදිහට හිතනකොට. මුංග නිතරම කියන්නේ කවලම් කරගන්න කතන්දරේ. බලන්න කවලම් කර ගැනීම කොච්චර හානිද කියලා. ඒ කියන්නේ ඒ දේ ඇත්තටම ඒ සූත්‍රයේ එච්චරයි. ඒ සූත්‍රයේ තියෙන කාරණාව තේරුම් ගැනීමට වෙන සූත්‍රකින් කියලා ගන්න පුළුවන්. හැබැයි ඒක තේරුම් ගැනීමට යොමු වෙන හිතන්න මිසක් ආයේ නැතුව මේක මේ ගලපන්න නෙමෙයි. අපි ඒ අවශ්‍ය කාලේ අරගෙන ඉවරලා හැබැයි අර සූත්‍රයේ උඩින්න පල්ලහට ඒ විදිහට කජ්ජිනී සූත්‍රයේ වේදනාව ගැන කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ පංචපාස්කන්ධය දකින්න කියනවා. ඉතින් පංචපාස්කන්ධය දකින්න කියද්දි වේදනාව ගැන හොයනකොට වේදනාව ගැන හරියටම විස්තරي කජ්ජිනී සූත්‍රයේ තියෙනවා. වෙනම් දැන් පංචපාස්කන්ධය උදේව දකින්න මොකක්ද දකින්නද? වේදනාව. වේදනාව කියන්නේ මොකක්ද? එහෙනම් ඒකට අරක යනවා. අතෙන් යන්න වෙනවා. සම්මත මේ හැම එකම නිකන් දැන් තමයි අර නිකන් කැලි නිකන් අර දැන් අපි මේ වැරදි වලට හිතාගෙන ඉන්න තැන් ටික මේ ඉස්මතු කරලා පේන්නේ. නැත්නම් අපි අර ඒ අදහසක වැරදි අදහසක ඉඳන්නේ දිගටම මේ තේරුම් ගන්න බලන්න දැන් මට උගාක් කල් තිබ්බ සවෙන්නත් අරක. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධය අනිත් හතරට මම තේරුම් අරගෙන හිටියා. හැබැයි ඒක තීරිය විඥානය. මට ඒක අවුුනේව නෑ. විඥානේ ප්‍රබල. දුක වැඩි කියලා මට වැටෙන්නේ නෑ. විඥානේ තමයි ඔක්කොම කරන්නේ. ඔක්කොම වෙන්නේ. හැබැයි විඥානේ බලන්නත් බෑ. විඥානේ බලන්න බෑ. ඒක ඒතර විඥානේ බලනවා නේ වෙන්නේ විඥානේ කියලා දෙයක් දාගෙන අරමුණකින් බලනවා. අරමුණක් හම්බ වෙනවා. විඥානේ කියලා අරමුණක් හම්බ වෙනවා. ඒක ඊට අමාරුයි සාමාන්‍ය මන ධම්මයක් කරහනේ කරන්න වෙන්නේ. ඉතින් කොච්චර සාධාරණ දෝක අනන්තයි කියලා හිතන එක ඊට පස්සේ. ඇත්තනේ? ඇත්තනේ සාමාන්‍ය. විඥාන අනන්තයි. එච්චර ප්‍රබලයි. ඔව්. මේ විදිහට හිතනකොට දැන් අර තීර්ථක මත ඉස්මතු වෙන්නේ. අර මොකද කර්මයෙන් එහෙම නැත්නම් අන්‍ය තීර්ථක මත තියෙන සමහරවිට අපි එක්ක අර මේක
පටිච්ච සමුප්පන්නව කියලා ඒ තැනට එනකම්ම ඒක හරියට දකින්නකම් සොයනද අපි ඉන්නවා ඒකකම කොයි හරි තැනක ඔය කොච්චර කිව්වත් අපි එතනම තමයි නේද? බ්‍රහ්මජාල සූත්‍ර මම කරන විසප්පුවට. ඒක දෘෂ්ටි දෙකනේ තියෙන්නේ. 62ක් දෘෂ්ටි. කොහෙද සානක? මේක හදලා වුණොත් මෙහි කරන්නේ. නැත්තම් අනුරාධපුරේ කරනවා. සායනත් මට කියන්නේ තිබ්බ පොඩි කෑලි මේ මජ්ජ සූත්‍රයේ සායනත් ඔක්කොම වගේ අරගේ කරානේ සායනත් ඒක ඔක්කොම කරා. සේරම ටික කරා. ඒක පොඩ්ඩක් හිමින් අහන්න ඕනේ. ඒකේ අවසාන දවසේකේ ඔය සංයෝජන තුන ගැන ගොඩාක් කරා. අවසාන දවසේකේ